නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද අපි දේශනාවට පාදක කරගන්නා වූ ඒ කටුකුරුන්දී ඥානানন্দ මහ ස්වාමීන් වහන්සේගේ ඒ දේශනා පෙළ හේතුවෙන් ඒ අප අතරින් වෙන් වුණු ඒ මහ ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, ගිය සතියේ අපි නතර කළා යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජහයතු බ්‍රහ්මනස්ස කියන මේ උදාන පාළියේන මෙන්න මේ ගාථා තුන පිළිබඳව විස්තරයක් සිදු කරලා ඒ ගාථාවෙනුත් මම හිතන්නේ පළවෙනි ගාථාව තමයි අපි විස්තර කළේ එතන. අද අපිට එදිලා තියෙන්නේ මේ දෙවෙනි ගාථාවත් තුන්වෙනි ගාථාවත් පැහැදිලි කරගෙන යන්නට. ගිය සතියේ එක්තරා ආකාරයක පොරොන්දුවක් මම විසින් සිදු කළා. එනම් ගිය සතියේ මම මේ ගාථාව පැහැදිලි කළේ වේදනාවෙන් පටන් අරගෙන අවිද්‍යාව දක්වා අදාළ උදාහරණයකින්. අද පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ මනස හා සම්බන්ධ උදාහරණයක් අරගෙන ඒක අවිද්‍යාව දක්වා දිව යන විදිය සම්බන්ධයෙන්. ඉතින් මුලින්ම පොඩි මතක් කිරීමක් සිදු කරලා අපි ගිය සතියේ නවත්තපු තැනට නැවත යමු වෙමු. එතන සිට ඉදිරියට ශ්‍රවණය කරමු. හොඳයි. ඒ ගාථාව අපි නැවත මතක් කරගත්තොත් යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රහ්මනස්ස අතස්ස කංඛාවපයන්ති සබ්බා යතෝපජානාති සහේතු ධම්මා. යම් කලෙක යම් තාක් සිතුවිලි පහළ වෙනවද, යම් තාක් ධර්මතාවය පහළ වෙනවද, කාටද කෙලස් තවන අරබන ලද වීරිය ඇති ඒ කෙලස් තවන පුද්ගලයාට, උත්තමයාට යම් තාක් දේවල් පහළ වෙනවද, ධර්මතා කියන දේවල් කියන සරලම පරිවර්තනය දේවල් පහළ වෙනවද, ඒ හැම දෙයක් හින්දා ඇති වෙන සැක සංකාව දුර වෙලා යනවා, දෘෂ්ටි මතවල දුර වෙලා යනවා, විනාශ වෙලා යනවා. යතෝපජානාති සහේතු ධම්මා. මේවා මන ලෙස අවබෝධ කරද්දී, මේක හේතු සහිත ධර්මතාවයක් බව අවබෝධ කරද්දී මෙන්න මේක නැති වෙලා යනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට අපි ගියවර දේශනාවේ පැහැදිලි කරගත්තා මෙතන මේ ධර්මතාවය කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්ම වලටයි කියලා. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ආදී මෙන්න මේ පටිච්ච සමුප්පන්න ධර්ම වලටයි මෙතන මේ ධර්මතා කියලා තියෙන්නේ කියලා. මෙන්න මේවා තමයි පහළ වෙන්නේ. දැන් ඔබ නිකස් දෙක පියාගෙන හිටියොත් ඔබ තුල පහළ වෙන්නේ අවිජ්ජාව. ඔබ තුල පහළ වෙන්නේ තව විදිහකට කිව්වොත් සංස්කාරය. සකස් කිරීම හිතේ. තවත් විදිහකට කිව්වොත් මමයි ලෝකයේ බෙදාගත්තු දැනීම පහළ වෙන්නේ. තවත් විදිහකට කිව්වොත් බාහිර පිළිබිඹු නම් කර ගැනීම පහළ වෙන්නේ. තවත් විදිහකට කිව්වොත් මමත් මෙතන ලෝකයට අතන ඒක දැනගන්න ආත්මයක් තියෙනවා. ඒකද මේ තුන් පැත්තක් එක ගහගෙන යන මෙන්න මේ ස්පර්ශයන් පහළ වෙන්නේ. තවත් විදිහකට කිව්වොත් සැප දුක් රහිත වේදනාව පහළ වෙන්නේ. තවත් විදිහකට කිව්වොත් මෙන්න මේ සැප වේදනාව තව ලබන්න, දුක් වේදනාවෙන් ඈත් වෙන්න, සැප දුක් රහිත වේදනාව පවත්වන්න තියෙන කැමැත්තක් පහළ වෙන්නේ. ආසාවක් පහළ වෙන්නේ. තවත් විදිහකට කිව්වොත් මේ මොහොතේ යමක් දෙයක් කරලා අරගෙන ඒ සත්‍යමයි කියලා ඒකත් එක්ක ගහගෙන යන ස්වභාවයක් පහළ වෙන්නේ. එතකොට තවත් විදිහකට කිව්වොත් ඒ කියන්නේ උපාදානයන්. ඊළඟට තවත් විදිහකට කිව්වොත් අත්ත වශයෙන් පවතින ලෝකයක අත්ත වශයෙන් මමෙක් ඉන්නවා කියන මෙන්න මේ භවයේ පිළිබඳ පැවැත්ම පිළිබඳ සංකල්පය පහළ වෙන්නේ. තවත් විදිහකට කිව්වොත් මේ ඉපදීම නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් තමයි මේ මොහොතේ පහළ වෙන්නේ. ඉතින් මේ සියලුම පහළවීම් ගැන මෙහිම කතා වෙද්දී
දැන් මෙන්න මේ ධර්මතාවයන් ඔබට මට පමණක් නොවේ කෙලස් තවන වීරියෙන් යුක්ත අරබන ලද වීරිය ඇති ඒ කෙලස් තවන උත්තමයෝ ඉන්නවනම් දැන් ඔබ මම එහෙම කරනවා නම් අන්නේ අපිටත් එහෙම පහළ වෙනවා මෙන්න මේවා. හැබැයි අපිට මෙහෙම පහළ වුණාට පෘථග්ජනට වගේ නෙමෙයි අතස්ස කාංකා වපයන්ති සබ්බා මේ සියලුම සැක සංකා අස්තංගමයට යනවා අස්තයට යනවා. මොනවාද මේ සැක සංකා? දැන් මේ දේවල් මේ පහළ වෙන දේවල් ඒ විදිහටම බාරගත්තොත් එක්කෝ අන්ත දෙකකට වැටෙනවා. එක්කෝ මේ ලෝකයේ ස්ථිරයි ඇත්ත වශයෙන් පවතින ආත්මයක් තියෙනවා. ඒ ආත්මයෙන් භවයෙන් භවයට ගමන් කරනවා කියන අන්තයට වැටෙනවා. එහෙමත් නැත්නම් මම කියලා මේ තියෙන ආත්මේ මේ ජීවිතෙන් පස්සේ විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් මේ අග කියන්නේ මම ඒක තමයි ආත්මය. එහෙම නැත්නම් මේ දැනෙන්නේ මට මේ හිතෙන්නේ මට මේ හිතේ කියවන ගතිය කියන්නේ මම මේ පේන්නේ ඇහෙන්නේ දැනෙන්නේ මට යනාදී වශයෙන් නොඑක ආකාර දෘෂ්ටි වල එල්බිලා මෙන්න මේ උඩ කියපු ශාස්ත්‍ර දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් අසුරු කරගෙන දෘෂ්ටි මතවාද 62කටම අපිට බැස ගන්න සිද්ධ වෙනවා. එතකොට මේ දෘෂ්ටි වල බැස ගන්නට හේතුව මොකද්ද? ඒ කියන්නේ මේ දෘෂ්ටි වලට බැස ගන්නේ අර ධර්මතා පහළ වෙද්දී. හැබැයි මේ දෘෂ්ටි ඔක්කොම සුණු විසුණු වෙලා යනවා. අස්තංගමයට යනවා. යතෝ පජානාති සහේතු ධම්මා. මේක හේතුවක් සහිත දෙයක් බව අවබෝධ වෙද්දී. එතකොට මෙන්න මේවයි හේතු අවබෝධ වෙද්දී කියන්නේ මේ යතෝ පජානාති සහේතු ධම්මා මේක හේතුවක් හින්දා සකස් වෙච්ච දෙයක් බව අවබෝධ වෙද්දී. ඔබ මදක් සිත එකක කරගෙන හොඳට අවධානය යොමු කරන්න. මගේ දැන් සද්දය ඇහෙනවා. ඔබට නැත්නම් ඔබේ කය දැනෙනවා. හොඳට හිත එකක කරගෙන බැලුවොත් මේ කය දැනෙනවා කියලා කියන ඉතින් හොඳට දැස් පියාගෙන හිත එකක කරගෙන ශ්‍රවණය කරනවා නම් තේරෙනවා. ඒ කියන්නේ ඔබ මේ ඔබේ කය දිහා බැලුවොත් ඔබට එක්කෝ පෙනෙන බවක් තියෙනවා. එක්කෝ දැනෙන බවක් තියෙනවා. එහෙම නැත්නම් හිතෙන බවක් තියෙනවා. කය පිළිබඳව. ඒ කියන්නේ S2 වහගත්තත් කය පිළිබඳව යම් ඉරියව්ව පිළිබඳ හැඟීමක් එහෙම නැත්නම් ඇටසැකිල්ල පිළිබඳ හැඟීමක් යම් ආකාරයක හැඟීමක් තියෙනවා කය පිළිබඳව. එතකොට මෙන්න මේ හැඟීම මෙන්න මේ තියනවායයි කියන ස්වභාවය ඒ කියන්නේ මේක ඇත්ත වශයෙන් හුදු දැන සිටීමක් පමණක් වුණාට අවිද්‍යාව සහගත මනස මෙන්න මේ පටිච්චසමුප්පන්න ධර්ම ටික කොහොමද මේවා බාරගන්නේ? සත්‍ය වශයෙන් තියෙන කයක් සහ ඒක අත්දකින මම කියලා ආත්මයක් සහ කයක්. එමෙන්න කය කියන්නේ ආත්මය. ඔය අනාති වශයෙන් නොඑක ආකාර දෘෂ්ටි වල තමයි බැසගන්නේ. මට ඇත්ත වශයෙන් සද්දය ඇහෙනවා. දැන් මම කතා කරද්දි දැනෙනවා කියලා නෙමෙයි ගන්නෙ. ඇත්ත වශයෙන් ඉන්න මට ඇත්ත වශයෙන් තියෙන සද්දය ඇහෙනවා කියලා. ඒතර මෙන්න මේ අදාළ සැක සංඛාව මේ ඔක්කොම දුර වෙලා යනවා. මොකක් කරොත්ද? මෙන්න මේ පහළ වෙන දේවල් හේතුවක් සහිතව ඇති වෙන දෙයක් බව තේරුම් ගනිද්දී. මේක නිකන් තේරෙන්නේ නැහැ. Tamanටම හිත තීව්‍ර කරලා සම්මා වායාම යොදලා සම්මා සමාධි සම්මා සතියක් හදාගෙන ඒ සම්මා සතියෙන් සම්මා සමාධියකට පැමිණිලා ඒ සමාධිමත් සිතින් සිත දිහා දකිලි තමයි මේ දේ තේරුම් යන්නේ. අන්න ඒකට කියනවා යතහ භූත ඥාන දර්ශනය කියලා. ඇත්ත ඇති සැටියෙන් දැකීම කියලා. එතකොට මේ බොහොම සියුම්ව තමන්ගේ හිත දිහා බලාගෙන ඉඳී යට තේරෙන්න පටන් ගන්නවා ඇත්ත වශයෙන් තියෙන්නේ දැන සිටීමක් දැනෙන බවක් උනාට ඒ දැනීමේ කෘත්‍යයක් විදියට අවිද්‍යාව සහගත මනස තුලම බෙදා ගන්න කයක් සහ මමෙක් කයක් සහ පහසක් අභ්‍යන්තරයක් සහ බාහිරක් පිළිපද හැඟීමක් හිතා ගැනීමක්. එතකොට මෙන්න මේ හිතා ගැනීම හේතු වෙනවා අර උඩදී කිව්ව මේ දෘෂ්ටි 62ම ඇති වෙන්න. ඒ දෘෂ්ටි 62ටම මූලික වෙන්නේ මොකක් හරි දෙයක් තියෙන ආත්මෙන් ආත්මයට යන කියන ශාස්ත්‍රත මේ දෘෂ්ටියත් ඇත්ත වශයෙන් තියෙන ආත්මේ මේ ජීවිතෙන් පස්සේ විනාශයට අස්තයට යනවා කියන උච්චින් දෘෂ්ටියත්. ඉතින් මොන ওই දෘෂ්ටි ජාලා දෙක මැද දෘෂ්ටි 62ක් කරකිනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් මේ පටිච්චසමුප්පාදේ අපිට කියන්නේ මේ මොහොතේ දේවල් මේ තමන්ගේ හිතේ අවිද්‍යාව පහළ වුණත් සකස් කිරීම පහළ වුණත් ඇසයි රූපයයි කියලා දෙපැත්තක් පහළ වුණත් මට දැනෙනවා කියලා දැනීම පහළ වුණත් ඊළඟට මොකකට හරි ආසාව පහළ වුණත් වේදනාව පහළ වුණත් ඒක පහළ වෙලා තියෙන්නේ
ඒක මම කියලා අල්ලගෙන. කියන්නේ අවිද්‍යාවත් සමග. ඒතකොට මෙන්න මේ දැනීම හින්දා මොනවාද ඇති වෙන්නේ? අර කිව්ව දෘෂ්ටි. මමයි ලෝකයයි කියලා දැනීම. එතකොට මෙන්න මේ දෘෂ්ටිත් හටගනිද්දී මේ දෘෂ්ටියට යන්න කලින් උනත් මෙන්න මේ ධර්මතා පහළ හට ගන්න තැනම මෙන්න මේව නැති වෙලා යනවා කියනවා. මේක ඇති වෙන දෘෂ්ටි නැති වෙලා යනවා කියනවා. මේක කොහොම දැනගත්තමද? යතෝ පජානාති සහේතු ධම්මං. මේක හේතුවක් සහිත දෙයක් බව දැනගනිද්දී. මොකද්ද හේතුව? ඉතිමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඇතිකල්හි මේ වෙයි, මේ හට ගැනීමෙන් මේ හටගනී කියන මේ ධර්මතාවය ප්‍රත්‍යක්ෂ වීමයි. එතකොට මොකද්ද බොහෝම සියුම් කාරණාවක් කියන්නේ? මනස හොඳට සංසුන් කරගෙන මේක හිතින් හිත දිහා දකින්න. ඉතින් ඒ කියන්නේ මේ තාක් දුරට සමාධි ප්‍රඥා දියුණු කරලා නැත්නම් සංසාරේ මේ කියන දේවල් තේරෙන්නේ නැහැ. හිතින් හිත දිහා දකින්න කියන එකවත් තේරෙන්නේ නැහැ. හැබැයි පසුබට වෙන්න එපා. නැවත නැවත මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්ම යම් දවසක මෙන්න මේකට හැකියාව උද්ගත වෙන්න පුළුවන්. මෙන්න මේ ඔබ අතරම ඉන්නවා. අන්න එහෙම කලින් නොතිබ්බේ හැකියාව ධර්ම ශ්‍රවණයෙන්ම දියුණු කරලා අද බොහොම සියුම්ම හිතින් හිත දිහා දකින්න පුළුවන් බොහොම ඒ කියන්නේ විපස්සනාවේ හැකියාව තියෙන එක්තරා පුද්ගලයෙක් මේ දැන් රැස්වීම තුල ඉන්නවා. ඉතින් ඒ කිසි දෙයකට බය වෙන්නට එපා. පුළුවන් තරම් මේක උත්සාහ කරන්න තේරුම් ගන්න බලන්න. ඔබට මේක නොතේරෙනවා නම් ඒකට හේතුව ඔබේ සිහිය මදි, ඔබේ වීරිය මදි, ඔබේ සමාධිය මදි, ඔබේ ප්‍රඥාව මදි. ඉතින් මේක ඇති වෙන්නේ ධර්ම ශ්‍රවණයෙන්මයි, නුවණින් මෙනෙහි කිරීමෙන්මයි. හොඳයි. එතකොට දැන් මේ ධර්මතා ඇති වෙද්දී මෙන්න මේවා නැති වෙලා යනවා කියනවා. යතෝ පජානාති සහිතු ධම්ම. මේක හේතුවක් සහිත බව අවබෝධ වෙද්දී මොකද්ද මේවායේ හේතුව? අර උඩ කිව්වා වගේ මේක මේ යමක් ඇති කලෙහි මේක වෙන්නේ, යමක් හට ගැනීමෙන් මේක හටගන්නේ. දැන් මගේ සද්දේ ඔබට ඇහෙනවා. ඔබ ගන්නවා ඇත්ත වශයෙන් ඉන්න ස්වාමීන් වහන්සේ අපි ඇත්ත වශයෙන් ඉන්න මට කතා කරනවා, අපිට ඇහෙනවා, මට ඇහෙනවා කියලා. ඇත්ත වශයෙන් ඉන්න ස්වාමීන් වහන්සේගේ සද්දේ මට ඇහෙනවා කියලා. මේක මෙහෙම ගත්තට ඇත්තම කතාව හොඳ නිවුණු හිතකින් හිතලා බැලුවොත් තේරෙන්න පටන් ගන්නවා. දැන සිටීමක් තියෙනවා. මේ දැන සිටීමේ කෘත්‍යයක් විදියටයි මේ මනසින්ම හිතාගන්නේ දෙපැත්තක් පිළිබඳව ස්වාමීන් වහන්සේ මමයි කියලා. ඒ ස්වාමීන් වහන්සේ මමයි කියන එක ඇත්තක් වේවා නැත්තක් වේවා. ඒක හරි හෝ වේවා වැරදි හෝ වේවා. තමන්ගේ මේ තත්පරේ මේ වර්තමාන ක්ෂණේ අත්දැකීම හුදු දැනෙන බවක් විතරයි. දැන සිටීමක් පමණයි. ඒකයි කියන්නේ තථාගතයන් වහන්සේ අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ ඉන්නේ වර්තමානයේ කියලා. එතකොට මේ දෙකටම යන්න නැතුව වර්තමානයේ තුල ජීවත් වෙනවායි කියලා. එතකොට මේ තත්පරයක් අතීතය අනාගතය වෙන්න පුළුවන්. ඒ උනාට ඒ කියන්නේ අනේක පවා වැරදි. මේ මොහොත කිව්වොත් මේ මොහොතමයි. එතකොට මේ මොහොතේ අත්දැකීම මගේ සද්දේ දැනෙනවා. එතකොට මේ දැනීම තිබ්බට මනසින් කරගන්න හිතා ගැනීමක් විදිහට අර විදිහට තේරුම් ගන්නවා ඇත්ත වශයෙන් එන ස්වාමීන් වහන්සේගේ සද්දේ මට ඇහෙනවා කියලා. එතකොට මෙන්න මෙතන මොකද සිද්ධ වෙලා තියෙන්නේ? එක අතකින් බැලුවොත් ඔන්න අවිද්‍යාව බාර අරන් තියෙනවා. තවත් අතකින් බැලුවොත් මනසින් සකස් කිරීමක් කරලා තියෙනවා. තවත් අතකින් බැලුවොත් විඥානයේ පතිත්ත්‍ිත විඥානය බවට පත් වෙලා තියෙනවා. කියන්නේ මේ විශේෂය දැන ගැනීම සිද්ධ වෙලා තියෙනවා. ඇහැයි රූපය කියලා වෙන් කරලා දැන ගැනීම. අන්න විඥානේ වැඩ කරන විඥානේ මේ පතිත්ත්‍ිත වෙන හින්දා නාම රූපය සත්‍යයක් බවට පත් වෙලා තියෙනවා. කියන්නේ බාහිරින් එන මගේ සද්දයක් ඒ වගේම ඔබේ මේ විදින හඳුනා ගන්න, තේරුම් ගන්න, ඒ වගේම ඒක ඇත්තයි කියලා බාර ගන්නත් අවධානය යොමු කරනත් මේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර පිළිබඳ කලින් විස්තර කරා. මෙන්න මේ දේවල් සත්‍යයි කියලා බාර ගන්නවා. ඒතකොට මෙන්න මේක තමයි ලෝකය, මේක තමයි ඇත්ත කියලා බාර ගන්නවා. ඉතින් මෙන්න මේ බාර ගැනීම හින්දා ඊළඟට ඇත්ත වශයෙන් පවතින මගේ කනයි සද්දයයි කියලා දෙපැත්තක් වෙන් වෙලා තියෙනවා. ඊළඟට එතනින් ගියට පස්සේ තවබලොත් ස්පර්ශයත් ක්‍රියාත්මක වෙනවා. ස්වාමීන් වහන්සේගේ සද්ද කියලා දෙයක් තියෙනවා. මම ඒක අහන් ඉන්නවා. කියන කනක් තියෙනවා. ඒ වගේම ඒක දැනගන්න ආත්මිකුත් තියෙනවා කියලා තුන් පැත්තක් බෙදාගෙන ඒකත් එක්කත් ගමන් කරනවා. ඔන්න ස්පර්ශයක් පැනවිලා. ඊළඟට මේකට සැප දුක් රහිත වේදනාවක් තියෙනවා. දැන් කැමති මේ සැප දුක් රහිත වේදනාව දිගටම පවත්වන්න.
ඒක කවුරු හරි මේකට මේ බාධා කරනොත් කේන්ති යනවා. හේතුව මොකද? සැප දුක් රහිත වේදනාවට තණ්හාව ඇති වෙලා තියෙනවා. ආසාව ඇති වෙලා තියෙනවා. තණ්හාව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ සද්දේ සත්‍යයි කියලා මේකත් එක්ක ගහගෙන යනවා. මේකට ග්‍රහණය වෙලා තියෙනවා. උපාදානයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඇත්ත වශයෙන් තියෙන ලෝකෙක ඇත්ත වශයෙන් තියෙන සද්දයක් ඇත්ත වශයෙන් ඉන්න මට ඇහෙනවා කියලා පැවැත්ම පිළිබඳ සංකල්පේ බාර අරන් තියෙනවා. භවයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙහෙම ඉන්න ඔබට මේ ශරීරයට අදාළ කර්ම ශක්තිය ෂය වෙද්දී ඉතින් අනිවාර්යෙන් මේ කය අතහැරදී තව කයක් ලැබෙනවා. ඉතින් කොහෙ ලැබෙයිද කියන එක තමයි ප්‍රශ්නාර්ථ ලකුණක් දාන්න වෙන්නේ. කෙසේ හෝ වේවා. ඉතින් මෙන්න මේ විදිහට මේ විදිහට බාර ගනිද්දී අර කිව්වා වූ සියලුම දෘෂ්ටි හට ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ මමයි ලෝකය ස්වාමීන් වහන්සේගේ සද්දේ මමයි කියලා මේ බෙදා ගැනීම මෙන්න මේක හේතුවක් හින්දා හටගත්තේ. හේතුවක් තියෙන කල්හි මෙහෙම බෙදා ගැනීම සිද්ධ වෙන්නේ. මේ සද්දේ දෙයක් වෙන්නේ. හේතුවක් නැති කල්හි මේ දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ හේතුව හට ගැනීමෙන්මයි මේක හටගන්නේ. මොකද්ද මේ පළවෙනිට අපි මේ කතා කරන්නේ ප්‍රත්‍ය ධර්මතාවය මොකද්ද? ඉතිමස්මින් සති ඉදං හෝති. මේකම ඇති කල්හි මේකම වෙයි. මේම හටගනිද්දි මේම හටගනි. එතකොට මොකක් හරි මෙතනම තියෙන මොකක් හරි හින්දා තමයි මේක හටගන්නේ. මේක තියෙන්නේ. මේකම හටගැනීමෙන් මේක හටගන්නේ කියලා. එතකොට ඒ කියන්නේ මෙතනදී මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ එකම කතාව සිද්ධ වෙන්නේ මෙයාගේ අවබෝධය පෙරලෙනවා මේක දෙයක් කියලා ගන්න බෑ කියලා. දැන් සද්දේ මමයි කියන එක හේතුවක් හින්දා නම් හටගන්නේ. හේතුවක් හින්දා නම් තියෙන්නේ. හේතුව හට ගැනීමෙන් නම් මේක හටගන්නේ. මොනවාද? කීයටවත් මෙතන මේක දෙයක් කරලා ගන්න බැරි බව අවබෝධ වෙලයි අර එදා සාරිපුත්තු මහ රහතන් වහන්සේ ගිහි කාලේ උපතිස්ස පරිබ්‍රාජකතුමා කාලේ අර යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ කියදී සෝවන් වෙන්නේ. යම් තාක් දෙයක් හේතු නිසා හට ගන්නවද? ඒවයි හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් හේතු නිසා හට ගන්න දේවල් තියෙනවද? ඒ කියන්නේ අන්නේ දේවල් වල හේතුව දේශනා කරනවා. ඉතින් ඒ වෙලාවේ අසුජි ස්වාමීන් වහන්සේ කිව්වේ අවිද්‍යාවක් ගැනවත් තණ්හාවක් ගැනවත් සංස්කාර ගැනවත් ඒව දන්නේ නැහැ උන්වහන්සේ. හැබැයි ප්‍රඥාව ඉතාමත් සියුම් අර කිව්ව දේ බොහොම ගැඹුරින් අවබෝධ කරගන්න. දැන් මේ අසජි ස්වාමීන් වහන්සේගේ සද්දය ඇහෙනවා නම් උන්වහන්සේට අවබෝධ වෙන්නේ නැති සමහරක් විට මේක තමයි මම දෙයක් කියලා දැන් ධර්මතාවයක් කියලා බාර අරන් තියෙනවා. හැබැයි මේ ධර්මයේ දෙයක් කියලා කතු මේ ඇහෙන බව හේතුවක් නිසා පවතින දෙයක්. හේතුව හට ගැනීමෙන් හට ගන්න දෙයක්. මේ බොහොම තීව්‍රව දකින්න බොහොම ගැඹුරු කතාවක් කියන්නේ. ප්‍රඥාවට අනුරූපීව තමයි තේරෙන්නේ මේ ධර්මයේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. මේක ප්‍රත්‍යක්ෂව දැනගන්න පුළුවන් ප්‍රඥාවන්තයන්ට. තම තමන්ගේ දැනන පමණින්. ඉතින් හොඳට තේරුම් ගන්න කොහොමද අසජි ස්වාමීන් වහන්සේගේ සද්දය ඇහෙද්දී මේක ඔන්න මේ තථාගතයන් වහන්සේ කියනවා මේක හේතුවක් නිසා හටගන්න ධර්මයක් කියලා. මේ දෙයක් මේ සද්දේ මට ඇහෙනවා කියන එක. එතකොට මෙන්න මේවා හේතුව දේශනා කරනවා තථාගතයන් වහන්සේ. අනිත් එක්කම උපදෙක වෙන්නේ නැති හේතුවක් තියෙනවා නම් ආයෙත් ඒ හේතුව නැතුව කියොත් මේ මට ඇහෙනවා කියලා මේ ගන්න එක නැති වෙලා යනවා. අන්න ඔතනම ධර්ම ශක්තිය පෙරලෙන්න පටන් ගන්නවා හදවතේ. යම් කිංචි සමුදය ධම්මං සම්බත්තං නිරෝධ ධම්මං කියලා. යම් තාක්ෂණයක් හට ගන්නවද හේතු නිසා ඒ හැම දෙයක්ම නැති වෙලා නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. එතකොට මෙන්න මේ දේවල් කරලා ගන්න එකමයි මෙතන කැඩිලා ගිහිලා තියෙන්නේ. මේ මඤ්ඤණාවමයි. ඉතින් මේ දේශනා නැවත ශ්‍රවණය කරලා උත්සාහවත් වෙන්න මොකද්ද මේ කියන්නේ කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න. හොඳයි. එතකොට අපි උදාහරණයක් ගමු තව දේශනාවට යන්නට ප්‍රථමව දැන් ඔබට යම් සිතුවිල්ලක් එනවා. හිතමු කාට හරි බයින්න හිතෙනවා. ඇයි මෙයා මට මෙහෙම කළේ? මම මෙයාව ඉතුරු කරන්නේ මම මොන හරි මෙයාට කරනවා කියලා මොන වෛර සහගත සිතුවිල්ලක් එනවා. එතකොට මේ වෛර සහගත සිතුවිල්ල තුල එයාට භවය පැනවිලා තියෙනවා. මේ කියන්නේ මේ විග්‍රහ කරන්න පුළුවන් ගැඹුරුම උදාහරණයක් ගත්තේ. කියන්නේ භවයනුත් පටන් ගන්න විදියටත් ඒ වගේම මනසට අදාළ දෙයක් වෙන්නත්. ඉතින් මේ ගැඹුරුම විදියට විස්තර කරනවා. දැන් කලින් විස්තර කරේ මගේ සද්දේ අල්ලලා වේදනාව ඉදලා දැන් විස්තර කරන්නේ භවයේ ඉදලා. හොඳට අහගන්න. දැන් කෙනෙක්ට සිතුවිල්ලක් එනවා. මොනවාද? ද්වේෂ සහගත. එතකොට මෙන්න මේ සිතුවිල්ල එද්දි මෙයාට හිතන්න පුළුවන්
දැන් මේ ඒ කියන්නේ එයා තුළ භවයේ ක්‍රියාත්මක වෙනව කොහොමද? ඇත්ත වශයෙන් තියෙන ලෝකෙක මම ඉන්නවා. ඇත්ත වශයෙන් තියෙන ලෝකෙක ඉන්න අහවලා ඇත්ත වශයෙන් ඉන්න මට මෙහෙම කළා, මෙහෙම කිව්වා. ඇත්ත වශයෙන් ඉන්න මම ඇත්ත වශයෙන් ඉන්න අහවලට මෙහෙම කරන්න ඕනේ කියලා. ඔබේ සාමාන්‍ය දිනදා ජීවිතයේ චින්තන රටාව මේක. ඉතින් මෙන්න මේ සිතුවිල්ල තුළ මොනවාද ක්‍රියාත්මක වෙන්නේ? භවයේ ක්‍රියාත්මක වෙනවා. ඊළඟට කුමක් ඇති කල්හිද භවය වෙන්නේ? උපාදානය ඇති කල්හි භවය වෙන්නේ. අන්න මෙතන මේවා එකින් එක දාලා තිබ්බට ඒ කියන්නේ අවිද්‍යාව ඇති කල්හි භවය වෙනවා කියලා කියන්නත් පුළුවන්. තණ්හාව ඇති කල්හි භවය වෙනවා කියන්නත් පුළුවන්. මොකද මේ එකින් එකක් සම්බන්ධයි එකින් එකට. ඒතකොට ඒක කියන්නේ මේක ධර්මතාවය එක්රැස් කරලා කියන්නේ ඒකයි. මේ ඇති කල්හි මේ හට ගැනීම මේ හටගනී කියලා. කියන්නේ මේ එය හින්දා මේ වෙනවා නෙමෙයි මෙය හින්දාම මේ වෙනවා. මේ එකම කාණ්ඩේ තියෙන කීපයක් හින්දාම තමයි එකම කාණ්ඩේ තියෙන තව එකක් සිද්ධ වෙන්නේ. අන්න ඒකයි මේ වචන හරපේ නෙමෙයි වටිනාකම තියෙන්නේ මේ ධර්මතාවය. මේක හේතුවක් නිසා හට ගන්නවා හේතුව නැති වෙදී නැති වෙලා යනවා කියන එක. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා කියලා පොඩි දහම් දෙසලා සෝවන් කරපු මිනිස්සු මේ පටිච්චසමුප්පන්න ධර්මතාව ගැන දැනන් හිටියේ කියන්නේ මේ පටිච්චසමුප්පන්න ධර්ම ගැන දැනන් හිටියේ නෑ. මේ න්‍යාය විතරයි දැනන් හිටියේ. අති බහුතරයක්. යම් සුළු තැන්වලදී තමයි මේ පටිච්චසමුප්පන්න ධර්ම ගැන දේශනා කරන්නේ. මේක ගැඹුරුයි. ඒකට සෝතාපන්න වෙන්නේ දිග කතාවක් අවශ්‍ය වෙලා නැහැ. අපි හරියට සලකලා බැලුවොත් බෞද්ධ සාහිත්‍යයත් බෞද්ධ ඉතිහාසයත් පිළිබඳව. ඉතින් කොහොමද වෙන්නේ? මෙන්න මේ න්‍යාය අවබෝධ වීමෙන්. යම්තාක් දෙයක් හේතු නිසා හට ගන්නවද හේතු නැති වෙදී ඒක නැති වෙලා යනවා කියන. ඉතින් ඔන්න දැන් මේ සිතුවිල්ල තුල භවයේ ක්‍රියාත්මක වෙලා. භවය ඇති වෙන්නේ මොකක් ඇති කල්හිද? උපාදානය ඇති කල්හි. උපාදානය කියන්නේ මොකද? ග්‍රහණය වීම. ග්‍රහණය වෙලා කොහොමද අරයාගේ ඒ සිතුවිල්ලට ග්‍රහණය වෙලා ගිහිල්ලා. සිතුවිල්ල ඇත්ත මම ඒ කියන්නේ ඒ ඇත්ත වශයෙන් තියෙන සිතුවිල්ල මට ආවා ඒකත් එක නිකන් ගහගෙන යනවා. සිතුවිල්ලත් එක ඇත්තයි කියලා අරගෙන. අන්න ඒක හින්දායි ඇත්ත වශයෙන් තියෙන ලෝකයක් සහ ඇත්ත වශයෙන් ඉන්න මමෙක් පැනවිලා ඉන්නේ. ඔබ හිතලා බලන්න ඔබේ එදිනදා ජීවිතේ මගේ සද්දය ඇහෙද්දි සද්දය අහන මම පැනවෙනවා. ඔබ රූපයක් බලද්දී ඒ රූපේ බලන මම පැනවෙනවා. ඔබට කිංජි සිතුවිල්ලක් එද්දී කේන සිතුවිල්ල දැනෙන මම පැනවෙනවා. හිතෙන මම පැනවෙනවා. බලන්න මේ අබාහිර ඉන්ද්‍රියානුසාරී අත්දැකීමක් පාසා ඒක විදින මමෙක් ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා. බලද්දී ඒක ඇත්තටම මොකද්ද? හුදු සංකල්පයක්. හුදු මනසේ තියෙන සංකල්පයක්. හොඳයි. එතකොට මේ උපාදානය තියෙන්නේ කොමක් ඇති කල්හිද? තණ්හා පත්‍ය උපාදාන. මේ කැමැත්ත ආසාව ඇති කල්හි උපාදානය තියෙන්නේ. ග්‍රහණය වීම තියෙන්නේ. මොකද්ද ආසාව? දැන් මේ කේන්තියෙද්දි මේ කේන්තියත් එක්ක එකට හිතන්න අමුතු කැමැත්තක් තියෙනවා. අමුතු ආසාවක් තියෙනවා. අන්න ඒක හින්දායි කේන්ති ඇත්තයි කියලා බාරගන්නේ. කේන්ති ඇත්තයි කියලා බාරගත්තු හින්දායි ඇත්ත වශයෙන් තියෙන ලෝකයක ඇත්ත වශයෙන් තියෙන කෙනෙක් පිළිබඳව ඇත්ත වශයෙන් ඉන්න මට කේන්ති වෙනවා කියලා බබේ සකස් වෙන්නේ. අන්න තණ්හාවක් තියෙනවා. තණ්හාව ඇතිකල් තියෙන්නේ මොකක් ඇතිකල්හිද? වේදනා පත්‍ය තණ්හා. වේදනාව ඇතිකල්හි තණ්හාව තියෙන්නේ. අර මොනවාද අරයට මොනවා හරි වෛර කරන්න ඕනේ කියලා මේ හිතන එකට අමුතු යටින් ක්‍රියාත්මක වෙන අමුතු සැප වේදනාවක් තියෙනවා. හොඳට හිතලා බලන්න. ඒ කියන්නේ ඒක ගැන හිතා ඉන්න මට මෙහෙම කරන්න ඕනේ අරම කරන්න ඕනේ. නැත්නම් මේක හැදෙන්නේ නැහැ. ඔය නදි වශයෙන් හිතනවා. එතකොට මෙන්න මේක ඇතුළේ කියම් ආකාරයක වේදනාවක් ක්‍රියාත්මක වෙනවා. වේදනාවටත් තියෙනවා හේතුවක්. මොකද්ද වේදනාව? මොකක් ඇති කල්හිද තියෙන්නේ? පස්සපච්චය වේදනා. ඔබ මේ එකම කතාව මේ හැම පටිච්චසමුප්පන්න ධර්මයක් ඇතුළෙම තියෙන. ඒකයි කියන්නේ මෙතන මේ ධර්ම නෙමෙයි මේ කැරි 12 නෙමෙයි වැදගත් දේ අර න්‍යායයි කියලා. ඉතින් මස්මින් සති දම් හොති කියන. ඉතින් ඊළඟ කාරණා දැන් එතකොට මේ පස්සේ මොකද්ද? ස්වාමීන් වහන්සේ මට ආපු සිතුවිල්ල කියලා දෙයක් තියෙනවායි කියනවා. මනස කියලා දෙයක් තියෙනවා. ඒක දැනගන්න ආත්මයක් මමෙක් ඉන්නවා කියලා අදහසක් තියෙනවා. ඒ කියන්නේ මේ තුන් පැත්ත සත්‍යයි කියලා හිත බාරගත්තු තැන එතන ස්පර්ශ ක්‍රියාත්මක වෙන්නේ. අන ඒක හින්දා වේදනාව ඇත්ත වෙනවා. මම ඔබට උදාහරණයක් කියන්න. මම මෑතකදී මේ දවස් කිහිපයකට උඩදී වැඩියා රුධිර සාම්පලයක් පරීක්ෂා කරගන්න. ඉතින් මේකෙදී මම පොඩි අතහත බැලීමක් සිදු කළා විපස්සනා බලවත් කරලා මේ ලේක ගන්න වෙලාවේ කට්ට ගන්න වෙලාවේ මම ඒ වෙලාව ඇත්තටම අත්දැක්කා ඒ කියන්නේ මොනතරම් ඒ කියන්නේ දුක් වේදනාවක් වුණත් ඒ වේදනාව දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එතන තුල එතන ඇති වෙන මඤ්ඤණාව දුරු කරා නම්
දුක් වේදනාවක් දෙයක් කරලා ගන්නේ නැහැ. දුක් වේදනාව දෙයක් කරලා නොගැනෙද්දී දුක විඳින කෙනා නැහැ. දුක විඳින කෙනා නැති වෙද්දී එතන දුකක් පැනවෙන්නේ නැහැ. මේ කියන දේ පුළුවන් තරම් හොඳට තේරුම් ගන්න බලන්න. ඒ කියන්නේ දැන් කට ගහදී යම් වේදනාවක් දැනෙනවා නම් ඒක දැනෙන බවක් විතරයි නම් එයාට. ඒ කියන්නේ මේක සිද්ධ වෙන්නේ සම්මා සමාධියෙන්. සම්මා සමාධිය ඇති වෙන්නේ සම්මා සතියෙන්. සම්මා සතිය ඇති වෙන්නේ සම්මා වායාම තියෙනවා නම්. එයා වීරියෙන් යුක්තව අවබෝධය බලවත් කරනවා නම් මෙතන මේ දැනුණු බවක් විතරයි. එහෙම නැත්නම් මඤ්ඤණ නොකර ඉන්න සම්මා සතිය පිහිටවනවා නම් එයා තුළ සම්මා සමාධිය ගොඩනගෙනවා. ඒ සම්මා සමාධියෙන් එයාට පුළුවන් යන්නේ ඒක දැනීම ඒ කියන්නේ දැනෙන බවක් විදිහටම දිකට බලන් ඉන්න. දිකට දැනෙන බවක් විදිහට බලන් ඉඳි මොනතරම් වේදනාවක් වුණත් ඒ කියන්නේ එතන වේදනාවක් බාහිරව තියෙන ඒකට ඒ කියන්නේ හිත දන්න වේදනාවක් නැහැ. හිතට දැනුණු බවක් විතරයි. එතකොට මේ දුක හරි බාර ගැනෙන්නේ දුක කියලා දෙයක් ඇතැයි දුකයි ඒක විදිහට මමයි පැනෙමුණු තැන. බොහොම සියුම් කාරණාවක්. ඒකයි කියන්නේ මේ රහතන් වහන්සේ දිත්තේව ධම්මේ දුටු තැනදීම නිවන් දකින්නයි කියන්නේ. නිවන ඇවිල්ලා මරුණට පස්සේ දකින්න දෙයක් නෙමෙයි. දුටු තැනදීම දකින්න දෙයක්. ඉතින් එතකොට මෙන්න මේ වේදනාව මෙහෙම වෙද්දි වේදනාවට තියෙන හේතුවක්. වේදනාවට හේතුව ස්පර්ශයට හේතුව නාමනත් සලආයතන. දැන් මේ ස්පර්ශය ඇති වෙන්නේ කියන තුන් පැත්තක් බෙදෙන්නේ. දැන් මනසක් සහ සිතුවිල්ලක් කියලා දෙපැත්තක් තියෙනවා කියලා බෙදාගත්තා. මේ අභ්‍යන්තර බාහිර ආයතන කියලා බෙදාගත්තාම. ආයතන කියලා දේවල් කියන්නේ සෝත ආයතන කියන්නේ මන ආයතන කියලා බෙදාගත්තු තැන. ඒ කියන්නේ ඇත්ත වශයෙන් මේ මනසක් තියෙනවා. ඒකට එන සිතුවිලි තියෙනවා කියලා එක ඇති වෙන තැන. ඉතින් තවත් බැලුවොත් මේ සලආයතන වලට හේතු වෙනවා නාම රූප. නාම රූප මොනවාද? අර සිතුවිල්ලෙද්දී අර සිතුවිල්ල තුළ යම් කෙනෙක්ගේ රූපයක් මනසේ පිළිබිඹු කළා. ඒ කියන්නේ ඒක සතර ඒක මේ තද ගතියක් උෂ්ණත්වයක් හමායන ගතියක් මේ පිළිබිඹු කරන යම් කෙනෙක්ගේ මනසේගේ රූපයක්. එතකොට ඒකත් එක්ක යාව දකිද්දී දුක් වේදනාවක් තිබ්බා, හඳුනා ගැනීමක් තිබ්බා, මේක මට වැරද්දක් කළා කියලා චේතනාව පහළ වුණා. මේක නම් හොඳ මනුස්සයෙක් නෙමෙයි, මේකට මොන හරි කරන්න ඕනේ කියලා. ඊළඟට ස්පර්ශය එතනම බාරරන් තියෙනවා. ඒ කියන්නේ මේ මෙතනත් ස්පර්ශය තියෙනවා බලන්න. ඒ කියන්නේ මේ හැම පටිච්චසමුප්පාද අංගයක් තුලම එකම කතාවයි කියන්නේ. බලන්න නාම රූප ඇතුළේ ස්පර්ශය තියෙනවා. ඊට පස්සේ ඊට කැලේ දෙක තුනකට පස්සේ තයි ස්පර්ශය තියෙනවා. ඒ කියන්නේ මේක මේ මොනවද මට කියන්න ඕනේ මේක භෞතික විද්‍යා තියරි එකක් නෙවෙයි. මේ එකම කතාව මෙතන රෝල් වෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දුකයේදලා ජාතියේදලා විද්‍යාව දක්වා මේ කල්පනා කරන් යද්දී මොකද්ද හේතුව මොකද්ද ප්‍රත්‍යය කියලා මුලින්ම ඕලාරිකව තිබ්බ දුක පොඩ මේකේ හේතුව සිවුම් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකේ මැද හරියේ ස්පර්ශය තියෙනවා. නැවත ඔක සිවුම් වෙද්දිත් එකම කතාව අන්න ඒ මොකද මේ කරන්නේ එක්ස්ට්‍රැක්ට් කර බලනවා, ගොනු කර බලනවා මේකේ අන්තිම සාරය මොකද්ද කියලා. අන්න එතකොට තමයි අහුවෙන්නේ අවිද්‍යාව කියලා. අවිද්‍යාවට හේතුව තණ්හාව කියලා. තණ්හාව නැති කරොත් මේක නැති වෙලා යනවායි කියලා. ඉතින් හොඳට තේරුම් ගන්න ඕන නාම රූප තුල තොන ස්පර්ශයක් මේ කියන්නේ අභ්‍යන්තරයේ බාහිරයේ ආත්මයයි පැනවිලා. ඊළඟට අවධානය යොමු වෙලා. අනේ දේ සත්‍යය කියලා ගත්ත තැනයි මෙන්න මේ අභ්‍යන්තර මනසයි මේ සද්දී කියලා මොනවද සිතුවිල්ලයි කියලා දෙපැත්තක් බිහි වෙන්නේ. ඕන නාම රූපක් තියෙනවා. නාම රූප තියෙන මොකක් ඇති කල්හිද? විඥානය ඇති කල්හි. විඥානය කියන්නේ මොකද්ද? දැනීම. විශේෂයෙන් දැන ගැනීම. ඥානය කියන්නේ දැනීම පාළි. වී කියන්නේ විශේෂ බව හගවන උපසර්ගය. එතකොට විඥානය කියන්නේ විශේෂයෙන් දැන ගැනීම. මොනවාද විශේෂයෙන් දැනගන්නේ? බුදුරජාණන් වහන්සේම සූත්‍රවල දේශනා කරන ওই ප්‍රශ්නේම අහලා ඇසයි රූපයයි කියලා, කනයි සද්දයයි කියලා, නාසය ගඳ සුවඳයි කියලා. මෙන්න මේක තමයි විශේෂයෙන් දැනගන්නේ. එතකොට මොකද්ද මෙතන දැනගන්නේ? මනසයි අරමුණයි කියලා විශේෂයෙන් දැනගන්නවා. විශේෂයෙන් දැනගනිද්දී ඔන්න නාම රූප සත්‍යයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අර ආපු සිතුවිල්ල ඇත්ත දෙයක් කියලා බවට පත් වෙනවා. ඉදිරියේදී මේ ස්වාමීන් වහන්සේ ලස්සන උදාහරණයක් දේශනා කරනවා. ඒ උදාහරණය මම තවදුරටත් පැහැදිලි කරන්නම් ඉන්පසුව. දැන් මම පැහැදිලි කළත් ලේසි වෙයි ඔබට සමහරක් විට මොකක්ද ඒ උදාහරණේ? ඒ කියන්නේ ඒ දණ්ඩක් මත බල්ලෙක් ගමන් කරනවා. මෙන්න මේ බල්ලා පොඩක් යට බලද්දි මෙයාට යාගේම පිළිබිඹුව පේනවා වතුරේ. මේ වතුරේ තියෙන පිළිබිඹුව මෙයා දකිද්දි මේ බල්ලා හිතනවා ඇත්ත වශයෙන් තියෙන දේ ඒ කියන්නේ මට පේන හින්දානේ මම බලන්නේ කියලා. හැබැයි ඇත්තම කතාව හිතලා බැලුවොත් ඒක බලන හින්දා එකට පේනවා. පේන හින්දා බලනවා කියලා හිතුවට
බලන හින්දා පේනවා කියලා. මේක එකපාර නිකන් අnder දෙමළ වගේ උනාට බොහොම ගැඹුරු කාරණාවක් එතන කියවෙන්නේ. පුළුවන් නම් තේරුම් ගන්න බලන්න කොහොමද? ඒ කියන්නේ මේ විඥානය කියන්නේ මායාවක් කියන්නේ ඒකයි. දැනීම කියන්නේ මායාවක්. දැනීමේ පිළිබිඹු වෙන්නේ මොනවාද? නාම රූප. එතකොට අපි අවධානය යොමු කරද්දී ඒ කියන්නේ නාම රූප සත්‍ය කියලා ගන්න හින්දායි පේන්නේ. නැත්නම් ඇත්ත වශයෙන් තියෙන හින්දා දැනෙනව නෙමෙයි. ඒ කියන්නේ නාම රූප දෙයක් කරගන්න හින්දා, ඒ කියන්නේ මේ බාහිර පිළිබිඹුව සහිත මේ නම් කර ගැනීම දෙයක් කරලා ගන්න හින්දායි විශේෂයෙන් දැනගන්නේ ඇසයි රූපය කනයි සද්දය කියලා දෙපැත්තක්. නැත්නම් දෙපැත්තක් දැනෙන්නේ නැහැ. නැත්නම් දැන සිටීමක් විතරයි. නැත්නම් තියෙන්නේ. මේ දෙපැත්ත බෙදෙන්නේ විශේෂයෙන් දැනගන්නේ මොකක් හින්දාද? අරවත් අවිද්‍යාවෙන් දේවල් කරලා ගන්න හින්දා නාම රූප. අනේ මන්ද ඒ කියන්නේ තේරෙන්නේ නැති අය තේරුම් නැති වුණොත් දේශනාව තව දෙතුන් පාරක් අහලා මට පෞද්ගලිකව පස්සේ පෞද්ගලිකව හෝ ගෲප් මේ සමූහය ඇතුළේම පණිවිඩයක් තියන්න. මම හිතනවා ගොඩක් දුරට මේ දේශනා මාලාවම මේක 20ක් තියෙනවා දේශනා. තාම මේ පළවෙනි එකේ විනාඩි 15යි අපි කතා කළේ. මේ 20 ඉවර වෙද්දී ගොඩක් අති බහුතරයකට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. මේ පටිච්චසමුප්පාද ධර්මයේ හරියාකාරව. එතකොට මොනවාද අපිට කතා කරා දැන් නාම ඊළඟට නැවත දේශනා කරනවා මේ විඥානයේ හින්දා නාම රූප වෙන්නේ කියලා. මහනිදාන සූත්‍රයේ නැවත කියනවා මේ විඥානයේ නාම රූපය කියන්නේ මේක තමයි මේක තමයි මේ පටිච්චසමුප්පාදේ තියෙන ගැඹුරුම යුගලය කියලා. කියන්නේ විඥානයයි නාම රූපයයි. දැන් අපි සාමාන්‍ය පටිච්චසමුප්පාදේ කියනවා විඥාණයට හේතුව සංඛාර කියලා. සංඛාරපච්චය විඥානං කියලා. හැබැයි මහා නිදාන සූත්‍රය පැහැදිලි කරනවා ඇත්තටම බැලුවොත් ඒ කියන්නේ විඥාණයට හේතුවත් නාම රූප වලට හේතුව විඥානය කියලා. ඒ කියන්නේ බාහිර පිළිබිඹුව නම් කර ගැනීමෙන් සිද්ධ වෙන්නේ ඒ කියන්නේ අභ්‍යන්තරයේ බාහිරයේ දෙපැත්ත විශේෂයෙන් දැනගන්නවා. විශේෂයෙන් දෙපැත්ත දැන ගැනීමෙන් සිද්ධ වෙන්නේ බාහිර පිළිබිඹුව සහිත නම් කර ගැනීමක් දෙයක් කරලා බාර ගන්නවා. හොඳට ආය අහන්න. දැන් මගේ සද්දය ඇහෙනවා. කනයි සද්දයයි කියලා දෙපැත්ත විශේෂයෙන් දැනගැනීමෙන් සිද්ධ වෙන්නේ මේ සද්දේ සහ මේ සද්දෙන් ඇතිවෙච්ච දැනීම සහ නම් කර ගැනීම දෙයක් කරලා බාර ගැනීම. එතකොට මේක දෙයක් කරලා බාර ගැනීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? කනයි සද්දයයි කියලා දෙපැත්තක් බෙදීම. අන්න ඕක තමයි මෙතන ගැඹුරුම සිද්ධාන්තය කියලා දේශනා කරනවා මහා නිදානේ. ඒ වුණාට සාමාන්‍යදී අපිට කියන්න පුළුවන් විඥාණයට හේතුව සංස්කාර කියලා සකස් කර ගැනීම කියලා. සකස් කර ගන්නවා මේ විශේෂයෙන් දැනගන්න නම් එයා සකස් කරනවා මේ දැනුණු බවක් විදිහට ඉන්නේ නැතුව ස්වාධීනව තියෙන කනක් සහ සද්දයක් පිළිබඳව සකස් කරගත්තු හිඳයි විශේෂයෙන් දෙපැත්තක් දැනගන්නේ. එතකොට සකස් කිරීමටත් හේතුව කියනවා අවිජ්ජාව කියලා. කියන්නේ ඇත්තටම බැලුවොත් මෙන්න මේ විඥානයේ නාම රූපේ මේ වටරවුමයම තමයි අපේ දිනදා හැම තත්පරයකම හැම ක්ෂණයකදීම ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ බාහිර පිළිබිඹුව අධ්‍යයක් කරලා විශේෂයෙන් දැනගන්නවා දෙපැත්තක් කරලා. දෙපැත්තක් හදාගෙන කනයි සද්දය ඇසයි රූපයයි කියලා. ඇසයි රූපයයි කියලා ගන්න එක අරමුණු වෙන්නේ මොනවාද? අර බාහිර පිළිබිඹුවක් සහිත නම් කර ගැනීමක්. අනේ හොඳට අවධානය යොමු කරන්න නැත්නම් තේරෙන්නේ නැහැ කියන දේ. එතකොට මෙන්න මේකේ ක්‍රියාවලියට කියන්න පුළුවන් සංස්කාර කියලා සකස් කිරීම කියලා. එතකොට මේක සිද්ධ වෙන්න හේතුවට කියන්න පුළුවන් අවිජ්ජාව කියලා. අන්න එහෙම මේක ගලපන්න වෙන්නේ. එතකොට අවිද්‍යාවෙන් මොකද සිද්ධ වෙන්නේ? මෙන්න මෙයා දන්නේ නැහැ. මේක දේවල් කර ගැනීම දුකයි කියලා. දුක් මොනද්ද? සංඛාර දුක්ඛයක් කියලා. කියන්නේ මේ මගේ දැන් අර සිතුවිල්ල එද්දි සිතුවිල්ල ඒ කියන්නේ සිතුවිල්ල දෙයක් කරලා බාරගත්තු හින්දා සිතුවිල්ල දැනුණු බවක් කියලා නැතුව අර තණ්හාවේ යොමු කිරීම හින්දා ඇත්ත වශයෙන් තියෙන මනසට ඇත්ත වශයෙන් තියෙන සිතුවිල්ලක් ආවයි කියලා. අන්න එහෙම බාරගත්තු හින්දායි ඔන්න ඒක දුකයි කියලා දන්නේ නැතිකම. ඔන්න ඒකට හේතුව ඒ කියන්නේ මේක දැනුණු බවක් විදිහට නවතින්නේ නැතුව ඒක එක ගැන දෙපැත්ත බෙදා ගන්න මඤ්ඤණා කරන්න හිතේ පෙළඹවීමක් යොමු කරවීමක් තණ්හාවක් තිබ්බා. මෙන්න මේකයි දුකට හේතුව කියලා නොදන්නකම. ඊළඟට ඒ කියන්නේ මේක මෙන්න මේ නොදන්නකම නැතුව ඒ කියන්නේ මෙන්න මේ පෙළඹවීම නැති කරලා සිහිය බලවත් කළොත් ඒ කියන්නේ සිහිය බලවත් කළ මේක අවබෝධ කරොත් මෙන්න මේ සංඛාර දුක්ඛයව හටගන්නේ නැහැ කියලා ඒක තියෙන අවබෝධ ඒක නොදන්නකම මේ දුකේ නැතිවීම නොදන්නකම. ඒ වගේම දුක නැති කරන්න නම් මේක හරියට අහලා ආරණ වහන්සේ නමකගේ ධර්මය අහලා ඒකේ පිළිපැදලා ඒ වගේම ඒ අනුව සිතුවිලි පවත්තලා සිල්වත් වෙලා නියමාකාරීව වීරිය කරමින් සිහිය පවත්වමින්
මෙන්න මේ සම්මා සමාධිය කියන්නේ නියම සමාධිය හිතේ එකක කරගත්තා නම් අන්න මේක තමයි දුක නැති කරන මාර්ගය කියලා නොදන්නකම. ඉතින් මෙන්න මේවා නොදන්නකම හින්දා තමයි මේ විදිහට මේ සිතුවිලියෙද්දී සකස් කිරීම කරන්නේ කනයි කියන්නේ සිතයි සිතුවිලි කියලා. අන්න මේ සිතයි සිතුවිලි කියලා නම් කරගත්තු හින්දා තමයි ඊළඟට විශේෂයෙන් දැනගන්නේ දෙපැත්තක් තියෙනවා කියලා සකස් කරන හින්දායි. ඒකට මේ සකස් කර ගැනීම දෙපැත්ත කමනසයි සිතුවිලි කියලා දෙපැත්ත බෙදා ගන්න හින්දා නාම රූප සත්‍යය බවට පත් වෙනවා. කියන්නේ අර ඒ සිතුවිල්ලට භාජනය වෙච්ච රූප සංඥාවත් ඒ වගේම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරත් ඇත්තක් බවට පත් වෙනවා. ඒක ඇත්තක් කියලා ගනිද්දී මොකද සිද්ධ වෙන්නේ? මේ පැත්තේ මනස අර පැත්තේ සිතුවිලි කියලා දෙපැත්ත බෙදෙනවා. එතකොට එකක් බෙදුනම මොකද්ද වෙන්නේ? ඇත්ත වශයෙන් තියෙනවා සිතුවිලි, ඇත්ත වශයෙන් තියෙනවා මනස, එක දැනගන්න ආත්මිකුත් තියෙනවා කියලා අර තුන් පැත්තම ඇතයි කියලා පිළි අරගෙන ස්පර්ශයත් පැනවෙනවා. ස්පර්ශය පැනවෙච්ච තැන මොනවාද වේදනාවලුත් ඇත්ත වෙනවා. වේදනාව ඇත්ත වෙද්දී ඒකට ආසාවක් ඇති වෙනවා. ආසාව ඇත්ත වෙද්දී ඒකත් එක්ක ගහගෙන ග්‍රහණය වෙලත් යනවා. ඒක ග්‍රහණය වෙලා යද්දී මොකද සිද්ධ වෙන්නේ අවසානයේට? ඒ කියන්නේ ඇත්ත වශයෙන් තියෙන ලෝකෙක ඇත්ත වශයෙන් ඉන්න පුද්ගලයෙක් ගැන ඇත්ත වශයෙන් ඉන්න මට ද්වේෂයක් හටගත්තා කියලා ඔබට හිතෙනවා. ඒකට මූලික හේතුව මොකද්ද? අවිද්‍යාව. බොහොම විස්තර කිව්වේ තේරෙන්නේ නැත්නම් ඒක ඔබේ ප්‍රශ්නයක් සිහිය බලවත් නැතිකම. ඉතින් ඒක සිහියම බලවත් කරමින් මේක තේරුම් ගන්න බලන්න නැවත ශ්‍රවණය කරලා. ඉතින් අපි එහෙනම් මේ ඊයේ සතියේ පොරොන්දු වෙච්ච පරිදි මේ විදිහට උදාහරණ දැක්වුවා. එහෙනම් අපි දැන් අපි නවත්තපු තැනින් දේශනාවට නැවත යමු වෙමු. බලමු එතන ඉඳලා මම චුට්ටක් විනාඩියක් විතර ඉස්සරහින් දැම්මේ. මොකද අවධානය තව තීව්‍ර වෙන්න ඒ දේශනාවට. හොඳයි. යහට ගැනීම විඥාණයට ගැනීම කියලා අවසාන කරන්නේ කොහොමද? මෙසේ මේ තනිකර ජරා මරණ ආදී දුක්ඛ ස්කන්ධය මේ ඇති වෙයි කියලා. ඔන්න ඒකට ගැලපෙන හැටියට තමයි පළවෙනි ගාථා. ඉතින් මේ එකම අපි තව විස්තර කරන්න බලමු. මේ ගාථාවේ කියනවා අතස්ස කංකා වපයන්ති සප්පා. ඒ බ්‍රාහ්මණයාගේ රහතන් වහන්සේගේ ශක ඉවත් වෙනවා. මොනවද මේ ශක? අන්නේ ශක ටික හඳුනා ගන්න කෙනෙකුට නදුම් සංගී සබ්බාසව සූත්‍රයේ බලන්න වෙනවා. සබ්බාසව සූත්‍රයේ තියෙන සාමාන්‍ය පෘථග්ජනයා අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රය පිළිබඳව ඇති කරගන්න සැක. විචිකිච්ඡා සැක කාංකා. අතීතයේ පිළිබඳව ඒ කියන්නේ මේ කියපු පටිච්චසමුප්පාද ධර්මයේ නුදුටු සාමාන්‍ය පෘථග්ජනයා මමයි මාගේ කියන ඒ දෘෂ්ටිය සක්කාය දිට්ඨිය යලිලා ඉඳගෙන අතීතය ගැන හිතන්නේ මෙහෙමයි. මම අතීතේ හිටියද? අතීතේ හිටියේ නැද්ද? අතීතයේ හිටියේ කවුරු හැටියටද? අතීතයේ හිටියේ කොහොමද? මම අතීතයේ කවුරු වෙලා ඉඳලා කවුරු වෙනවද? ඔන්න පස් ආකාරය. ඔය මම කියලා ඉස්සරහට දාගෙන යයි ඒ තර්ක කරන්නේ අප්‍රහාමාන පෘථග්ජනය. ඒ වගේම අනාගතය පිළිබඳව පස් ආකාරයෙන් මේ විදිහට මෙනෙහි කරනවා. ඒකට කියන්නේ අයෝනිසෝ මනසිකාර. අනිසි මෙනෙහි කිරීම. සාමාන්‍ය පෘථග්ජනය කරන මෙනෙහි කිරීම. අනාගතය පිළිබඳවත් එහෙමයි. මම අනාගතේ ඉන්නවද? මම අනාගතේ ඉන්නේ නැද්ද? මම අනාගතේ ඉන්නේ කවුරු හැටියටද? මම අනාගතේ ඉන්නේ කොහොමද? මම අනාගතේ කවුරු වෙලා කවුරු වෙනවද? මේක නිකන් විහිළුවක් වගේ බැලුවාම නමුත් ওই විහිළුව තුනම සමහරම පෘථග්ජනයම ඉන්නේ. නමුත් ඔන්න ඊළඟට වර්තමානයේ ගැන 6 ආකාරයකින්. ඒක අරිටත් වඩා හාස්‍යජනක වගේ බැලුවාම. මම ඉන්නවද? මම නැද්ද? මම කවුද? මම කොහොම කෙනෙක්ද? මම මේ සත්‍යය කොහෙන්ද මෙතෙන්ට ආවේ? අර සත්‍යය කියලා කියන්නේ ආත්ම අදහස. මේ සත්‍යය කොහෙන්ද මෙතෙන්ට ආවේ? මේ සත්‍යය මෙතනින් කොහාටද යන්නේ? අන සත්‍ය ආත්ම සෘෂ්ටිය තුල. ඉතින් ඔන්න ඔය 16 ආකාර සැක ඉවත් වෙනවා. මෙන්න මේ ප්‍රත්‍ය පිළිබඳ ධර්මතාව දැකීම. ඒකයි මේ සෝවාන් මාර්ගයෙන් මේ පටිච්චසමුප්පාද න්‍යාය අවබෝධ කරගත්තු ආර්ය ශ්‍රාවකයාට මේ සැක ඇති වෙන්නේ නැහැ. මොකද මේ සැක අර මම මාගේ කියන සක්කාය දිට. මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔය සැක අන්තිමට කෙලවර වෙන්නේ 62ක් දෘෂ්ටි වලින්. අන්ත දෙකකට වැටෙනවා. එක මම ඉන්නවයි කියලා ගන්න, එහෙම නැත්නම් මම නැtei කියලා ගන්නවා. අනාගතේ. ඒක තුල ශාශ්වත දෘෂ්ටියට වැටෙන එක පැත්තක. මම සදාකාලික ආත්මයක් ඇති කෙනෙක් කියලා. අනිත් අන්තයේ තමයි උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ. මම මරණයෙන් පස්සේ මෙතනින් ඉවරයි මේ කයට තමයි මම ආත්මය කියලා කියන්නේ. ඔය අන්ත දෙක මැද 62ක් දෘෂ්ටි තියෙන බව බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වලා තියෙනවා. එතකොට මේ දෘෂ්ටි ඉවත් වෙනවා මෙන්න මේ සමුදේ පැත්ත දැකීමෙන්මත්. ඒකයි මේ පළවෙනි ගාථාවෙන් පිළිගන්නේ. උන් එතකොට ඒ කිව්වේ අර පළවෙනි ගාථාවට අදාළ. කියන්නේ හිතා ගන්න පින්නතුන් පටිච්චසමුප්පාදයේ මෙනෙහි කළ ආකාර තුනෙන් පළවෙනි ආකාරයේ අනුලෝම.
අර ඇතිවීම පිළිබඳව සමුදය පැත්ත. ඔන්න ඊළඟට මධ්‍යම යාමේ මෙනෙහි කරේ ආකාරය තමයි දෙවෙනි ගාථාවේ කියවෙන්නේ. යතෝ khයං පච්චයානං අවේදී. එතන අමුතුවට කියන්නේ මේ ප්‍රත්‍ය ධර්මයන්ගේ නිරෝධය ඡේවීම දුටුවා. ඡේවීම දුටුවා කියන එක අනුලෝ බුදුරජාන් වහන්සේ පටිලෝම වශයෙන් මෙනෙහි කළ අවස්ථාවේදී පෙනුණා අර හේතු ප්‍රත්‍යයන්ගෙන් නැති වෙන නිසාම ඒවා නැති වෙනවා. හේතු ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. ඒකට ඒකට දක්වන්නේ මෙහෙමයි. අන්න ඒකට තියෙන સિદ્ધාන්ත දෙක. ඉති ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුච්ඡති. මේ නැති කල්ලි මේ නැති වෙයි. මේ නැති කල්ලි මේ නැති වෙයි. නැතිවීම යාමෙන් මේද නැති වෙයි. කියන ඊළඟට ඒකට එකතු වෙන එක තමයි නිරෝධ වචනය. ඊළඟට ඒක නිදර්ශන කරන්නේ අර අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධා දෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ ආදී වශයෙන් අන්තිමට ජාති ජරා මරණ ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා ඉවර කරන්නේ කොහොමද? ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. අන්න නිරෝධ පැත්ත. ඒකට තමයි පටිලෝම කියන්නේ. ඒකට පටිච්චසමුප්පාදේ අනුලෝම පටිලෝම කියන දෙපැත්තම ඒවයි වැදගත්කම අනුව අර මුල් යාමේදී අනුලෝම, දෙවෙනි යාමේදී මධ්‍යම යාමේදී පටිලෝම. ඔන්න තුන්වෙනි යාම. ඒක ඊට වඩා ගැඹුරුයි. තුන්වෙනි යාමේදී මොකද කරේ මේ දෙකම එකතු කළා? අනුලෝම පටිලෝම. ඒක මහා කෙනෙකුට හිතා ගන්න බැරි විදිහ ගැඹුරු දෙයක් එතන තියෙනවා. අනුලෝම පටිලෝම දෙකම එක විට. ඒක දක්වන්නේ මේමයි. අනේ එතෙන්දී අර හතර දක්වනවා. ඉති ඉමස්මින් සති ඒ සිද්ධාන්තය මොන සම්පූර්ණ සිද්ධාන්තය. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. ඔන්න දැන් අර හිතා ගන්න අනුලෝමකයේදී මුල් දෙක විතරයි දැක්ුවේ. පටිලෝමකයේදී අග දෙක විතරයි දැක්ුවේ මේ සිද්ධාන්ත වාක්‍ය හතරෙන්. ඔන්න දැන් මේ අවස්ථාවේදී දක්වන මේ හතරම පෙළගස්වලා මේ ඇතිකල්ලි මේ වෙයි. මෙහි අට ගැනීමෙන් මේ හටගනි. මේ නැතිකල්ලි මේ නොවේයි. මේ නැති වී යාමෙන් මේ නැති වෙයි. ඔන්න දැන් සම්පූර්ණයි. පටිච්චසමුප්පාද සිද්ධාන්තය. ඊළඟට ඒකට නිදර්ශන හැටියට දක්වන්නේ අර අංග 12 පිළිබඳව සමුදය නිරෝධ දෙකම දක්වනවා. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන ඔහොම කියලා. ඊළඟට කියනවා අවිජ්ජා නිරෝධ. අවිජ්ජාව නිරුද්ධ වෙනකොට ඒ ඔක්කොම මෙන්න අන්තිම කරන්නේ මෙහෙමයි. අවිජ්ජායත් වේවාසේස විරාග නිරෝධ. අවිද්‍යාව නිසා සංස්කාර නිසා විඥාන ආදී වශයෙන් ඒ තනිකර දුක් අඳක් ඇති වෙනවා. එසේ වී නමුත් ඔන්න මේ වචනේ ඊටාම වැදගත් පින්නතුනි. අවිද්‍යායත් වේව කියන එක විග්‍රහ කරලා බැලුවොත් එතන ගන්න තියෙන්නේ අවිද්‍යායතු ඒව. මේ තු කියලා කියන්නේ නමුත් කියන අර්ථය එතන තියෙනවා. නමුත් එතකොට අර සාමාන්‍ය ලෝක මේ දැන් සංසාර ස්වභාවයේ අවිද්‍යාවේ ආරම්භයක් නැහැ කියලා කියන්නේ ඒ තරම් අපිට හිතා ගන්න බැරි තරම් කාලයක් අවිද්‍යාව ඇවිල්ලා තියෙනවා. ඒ අවිද්‍යාව නිසා අර විදිහට සංස්කාර විඥාන නාම රූප සලආයතන ওই විදිහට අන්තිමට දුක් අඳක් ඇති වෙලා තියෙනවා. නමුත් ඔන්න ඒ නමුත් ඊටම වැදගත්. නමුත් අවිද්‍යාවගේම අශේෂ විරාග නිරෝධය. අවිද්‍යාව යම් විදියකින් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරොත් එතනම සංස්කාර නිරෝධය, සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය, විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය ඒ ක්ෂණයෙන්ම ආයි භවකතාන්තරයක් නැහැ මෙතන. දැන් කාලේ පටිච්චසමුප්පාද තෝරන හැටි මේ පිණිතුන් දන්නව ඇතිනේ. ඒ ක්ෂණිකවම අර අවිද්‍යාව නිරුද්ධ වෙනත් එක්කම අර ජරා මරණ දක්වා ඔක්කොම නිරුද්ධ වෙනවා. ඔන්න එතකොට ඒ අනුලෝම පටිලෝම දෙකම ඒක තාම ගැඹුරු කාරණයක්. ඒ ටිකට දීපු උපමාව හිතලා බලන්න. ඒකත් ඒ වගේම විධූපයන් කිට්ඨති මාර්සේනං සූර්යෝ ඕභාසේ මන්තලික්ඛං. ඒව ගැන විවරණය කරනවා නම් පැයක් කියන දේවල් තියෙනවා. ඒකේ අදහස මේකයි. අර විදිහට ඒ අනුලෝම පටිලෝම දෙකම පෙළගස්වලා මෙනෙහි කරන්නා වූ බ්‍රාහ්මණයාට ඇති වෙන වෙනසයි අතන දක්වන්නේ. ඒ අවස්ථාවේ බ්‍රාහ්මණයා විධූපයන් කිට්ඨති මාර්සේනං මාර්සේනාව විසිරුවා හරිමින් සිටිනවා. විධූපයන් කියන එක ඇත්ත වශයෙන් කියන දුමවා හරිනවා. ඒකට කියන්න පුළුවන් දැන් ඔය යක්කු එහෙම දුම්බල ගහලා එලවනෝනේ අන්න ඒ වගේ. එතකොට මේ මාර පරාජය ගැන මේ කියන්නේ විධූපයන් කිට්ඨති මාර්සේනං ඒ බ්‍රාහ්මණයා නැත්නම් මේ බුදුරජාන් වහන්සේ ඒ මාර සේනාව පළවා හරිමින් සිටිනවා. ඊළඟට කියන්නේ සූර්යෝව ඕභාසය මන්තලික්ඛං හොඳ උපමාව. සූර්යයා අහස ආලෝකවත් කරන්න වගේ අපි කෙටි කරන්න උපමා දෙක තුනක් විතරක් දෙනවා. මේ සූර්යයා කියන ආලෝකය තමයි ප්‍රඥා ආලෝකය කියලා හිතා ගන්න. මාර සේනාව කියලා කියන්නේ විතර්ක සේනාව. ඒක අපේ වචනයක් නෙවෙයි. සුත්ත නිපාතේ ප්‍රධාන සූත්‍රයේ ගියාපු පින්නතුන් දන්නවා. බෝධිසත්වයන් වහන්සේම මාර සේනාව හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ විදිහට දස මාර සේනා.
කාමාතේ පඨමාසේනා ဒုတိ ආරති උච්චති තතියා පුප්පිපාසාතේ තතියා චතුත්ථී තණ්හා පෞච්චති ආදී වශයෙන් දස මාර්ගේනා හඳුනලා තියෙන්නේ විතර්ක හැටියටයි. කාම ආරති කියලා කියන්නේ නොයල්ම මේ සසුන් පිළිවෙතේ නොයල්ම කුසගිනි විපාසාදී පිළිබඳ හිතවිලි තණ්හා ආදී වශයෙන් මේ විතර්ක. එතකොට මෙතන කියන්නේ මොකද්ද? අර විතර්ක පැන නගින්නේ අවිද්‍යාව නිසායි. සංස්කාර කියලා කියන්නේ ඒ සංස්කාර ඒක තුලින් තමයි මේ ඔක්කොම මේ ලෝකයක් හැදිලා මේක තුල දුක් සැප දුක් ආදී මේ හැම එකක්ම ඇති වෙන්නේ. ඒකට යම් වෙලාවක අනුලෝම පටිලෝම දෙකම එක මොහොතේ මෙනෙහි කරනවා නම් ඒක ඊටාන සියුම් මන්දමින් එතකොට අන්න අර විතර්කයන්ට තැන් නැති වෙනවා. ඒක තුලින් වෙන්නේ අන්තිමට අර අපි බොහෝ අවස්ථාවල අපේ අනිකුත් ධර්ම දේශනා ආදී පෙන්වුව අර විමුක්තිය කියන එක පරලෝක ලබන එකක් නෙමෙයි මෙලොවම අර කියාපු රහතන් වහන්සේගේ හිත තුල විතර්ක සමනය වීමෙන් මේ පින්වත්තුන් අහලා තියෙනවා නිවන කියලා කියන්නේ සියලු සංස්කාර සංසිඳීම සියලු උපදීන අතහැර දැමීම අන්නේ අවස්ථාවේ මේ කියන්නේ අරහත් ඵල සමාධිය කෙටියෙන් කියතොත් ඒක බොහෝ තැන්වල අවිතක්ක සමාධි කියලා හඳුන්වලා තියෙනවා අවිතක්ක ඥාන කියලා හඳුන්වලා තියෙනවා අන්නේ தත්ත්වය මේ කියාපු මේ අන්තිම උපමාවෙන් පෙන්වුම් කරන්නේ මාර සේනාව නැමැති විතර්ක පළවාරිනවා අන්නර අනුලෝම පටිලෝම ශීඝ්‍රයෙන් මෙහි කරන අවස්ථාවේදී ඒකට අපි උපමාවක් දුන්නා අර හරියට ඇතන් තැන් වල ඔය දෙක එකතු කරන අවස්ථාව පෙන්වුම් කරන්න දැලිපිහිය මදින්නවා වගේ දැලිපිහිය ඉහළට පහළට මැදලා අන්තිමට මෝහත තියුණු වෙන වෙලාව හරියට ඉහළට පහළට මොහ වේගෙන් හරිනවා අන්න ඒ වගේ ඒ දෙකම එකතු වුණ අවස්ථාවේ විතර්ක වලට තැනක් නැහැ. ඒ අවස්ථාවේ විඥානය අර කියාපු නාම රූප ඉවත් වෙලා අනිදස්සන විඥාන කියන ඒ විමුක්ත tattve අරහත් ඵල සමාපත්තියයි ඔය තුන්වෙනි අවස්ථාවේ කියන්නේ. ඔන්න එතකොට ඒකට අදාළ ටික දැන් සෑහෙන්න කියවිලා තියෙනවා. එයින් අපිට පෙන්වුම් කරනවා අර පටිච්චසමුප්පාද ධර්මයේ මේකම කවලම් කරගන්න අරටයි මූලික න්‍යායය තමයි අන්න අර මුලින් කිව්වේ අර පද හතර. එතනයි වැදගත්කම තියෙන්නේ. බොහෝ දෙනා අර 12 කිව්වට මොකද්දවත් දන්නේ නැහැ. ඒ 12 නිදර්ශන පමණයි. ඒවට තමයි පච්චේ ධම්ම කිව්වේ. එතකොට සහේතු ධම්ම අර ධර්මතාව අන්න අර කියාවු නිදර්ශනය. මේ ඇති කල්ලි මේ වේ. මේ යට ගැනීමෙන් මේ හටගනි. මේ නැති කල්ලි මේ නොවේ. මේ නැතිවීමෙන් මේ ඕක බුදු කෙනෙක්මයි සොයා ගන්න ඕනේ. ඒ තරම් පුදුම දෙයක්. මොකද මේ මෙතෙක් අර තම මම කියලා මමත්වයේ උඩගත්තු එක ධර්ම પરම්පරාවක හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව උඩ සිදුවෙන එකක් හැටියට අන්න බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නා. ඒක තමයි ඒ පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය. දැන් මේකටම තව ඩිංගක් තේරුම් ගන්න මේ පින්වත්න්ට කිව්වොත් සමහරව අහලා ඇති කවුරුත් දන්නවා අග්‍රශ්‍රාවක සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා ගැන උන්වහන්සේලා දී කාලේ ඒ අර බ්‍රාහ්මණ මානවිකින් හැටියට සත්‍ය ස්වාමීන් කියන අවස්ථාවේ උපතිස්ස කෝලිත කියලා දෙන්න ඩිංගක් අහලා ඇති සමහරු එක් අවස්ථාවක දැන් මේ කාලේ තියෙන වගේ විවිධ ප්‍රසංග වගේ එකක් වෙන්නේ නැති ගිරග්ග සමාජය කියලා යම් කිසි උත්සවයක් තිබුණා ඒකට ගිහිල්ලා දෙන්නම අන්තිමට ඒගොල්ලන්ගේ නුවණ මෝරලා තිබුණ නිසා ටික දුරක් ටික වෙලාවක් බලනකොට මේ බහුරු කෝලම් බලනකොට අන්තිමට එපා වුණා. එපා වෙලා කලකිරිලා යම් කිසි විදියක මේ භව නාටකයේ යථා තත්ත්වය පිළිබඳ පුංචි පූර්ව දැක්මක් දෙන්නට ඇති වෙලා තියෙන්නේ නැති. ඒ බඳු අවස්ථාවක ඔන්න අහලා ඇති මේ පින්නතුන් අස්සජි ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ අස්සජි මහරහතන් වහන්සේ ඒ පස්වග මහණුන් වහන්සේලාගෙන් කෙනෙක්නේ. අර උපතිස්ස බ්‍රාහ්මණයාට හදිසිය හම්බ වුණා මේ අස්සජි ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ වඩිනෝ. ඒ ශාන්ත ස්වරූපය දැකලා කිට්ටු වෙලා ඔක්කොම දානෙත් වැළඳුවට පස්සේ වහන්සේගේ බොහොම ඉරියව් බොහොම ප්‍රසන්නයි. වහන්සේගේ ශාස්ත්‍රවලේ කවුද කියලා ඇහුවා. කොහේ ඉදි ධර්මයක්ද ප්‍රකාශ කරන්නේ. එතකොට අනේ මං ළඟදී මහණුනේ මට නම් වැඩි ධර්මයක් තේරෙන්නේ නැහැ කිව්වම නෑ කියන් කෙටින් කියන්න මම උපතිස්ස මට පුළුවන් කෙටින් කියවුවොත් හරියට තේරුම් ගන්න කියලා ඔන්න ඊළඟට බදාගෙන ගාථාව මේ පිටුම් බොහෝ දෙනා අහලා තියෙනවා. ඊ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ වා තේසං යෝ නිරෝධෝ එවං වාදී මහං ඔය ගාථාවෙන් හිතා ගන්න මුල් පද දෙක අහලා සෝවාන් වෙනවා. කොහොමද සෝවාන් වෙන්නේ? ඔන්න දැන් මේකට රහත මේ කියපු විවරණය තුල තියෙනවා. ඊ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ වා යම් ධර්මයෝ හේතුන්ගේ නැති වෙද්ද ඒවායි හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළ සේක අන්න රම්නෝකෙත් විතරයි කියන්නේ. මේකත් බොහෝ දෙනා ඒ අටුවාචාර්යන් වහන්සේලා පටලවාගෙන මේ ධම්මා හේතුප්පවා කියලා කිව්වේ පින්නතුනේ ඒ හේතුන්ගෙන් හටගත්තු ධර්ම. එතකොට ඒව තමයි අපි අර කිව්වේ පච්චේ ධම්මා කියලා. හේතුන්ගෙන් හටගත්තු ධර්ම. ඒවායි හේතුව තමයි අටුවාචාර්යන් වහන්සේලා කියන්නේ ඔක අවිද්‍යාව කියලා. අවිද්‍යාව නෙවෙයි පින්නතුනේ. අන්න හේතුව තමයි අර කියාපු ධර්ම න්‍යායය. එතකොට ඒ ධර්ම න්‍යාය ඒ ධම්මා හේතුප්පවාතේ සං හේතුන් තථාගතෝ ආ කියනකොට උපතිස්ස ඒ බ්‍රාහ්මණයට තේරුණා
මෙන්න මේවා ඔක්කොම ප්‍රත්‍ය ධර්ම. මේවට යටින් තියෙන ධර්මතාවය තමයි අර කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ කියනක. ඉතින් ඒ බුද්ධ නුගරාදී නිසා ඥානය තියෙන නිසා ඒ ටිකෙත් තේරුම් ගත්තා යමක් හේතු ප්‍රත්‍යයන්කින් නැති වෙනවා නම් ඒකාන්තයෙන් නැති වෙන්න ඕන කියලා. අර පරිණෝමයක කියන්නත් කලින් ඒක ඒ අනුවම ඒ න්‍යාය අනුවම තේරුම් අරගෙන තමයි ඒ දැන් ගන්නවා මේ පිනතුන් ප්‍රතිපත්ති වල ඇති ඔය සාමාන්‍ය පුද්ගලෙක් උනත් සෝවාන් වුණාම ඒ සෝවාන් පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන කෙටිම පාඩිය ඉස්දිම පාඩිය තමයි සෝවාන් කියන කඳුන ගන්න. යම් කිංචි සම්දේ ධම්මං සබ්බං සංනිරෝධ ධම්මං. අන්න ඒක තුල ඒ සිද්ධාන්තය තියෙනවා. යම් තාද්දයක් හේතු ප්‍රත්‍යයන්ගෙන් නැති වෙනවා නම් ඒ හැම දෙයක්ම නිරෝධ වන ස්වභාවයක් තියෙනවා. ඒකට උපතිස්ස බ්‍රාහ්මණයාට ඒක අරඩින්ගෙන්ම ඒ සෝවාන් ඵලය ලැබුණා. නමුත් කෝලිත බ්‍රාහ්මණයාට ගිහින් හතරම ජීවිත පස්සේ ඒ කෝලිත බ්‍රාහ්මණයා සෝවාන් වුණා. ඒ හතරවෙනි අනිත් පද්ධතිය මොකද්ද? මේ ධම්මා හේතුපබ්බා ඒ සංහේතුන් තථාගතෝ ඒ සංචයෝ නිරෝධෝ අන්න ඒ වායේ නිරෝධයක් යම් නිරෝධයක් දෙන්න ඒකත් තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට අන්න ඒක තුنين හිතා ගන්න. එතකොට අර හේතු ඒ ධර්මා හේතුපබව ධර්ම කියලා කියන්නේ අර ප්‍රත්‍ය ධර්ම 12. ඒ ප්‍රත්‍ය ධර්ම 12ම හේතුන්ගේ නැති වුණේවා. ඒ වායේ හේතුව තමයි අන්නර කියපු න්‍යාය සිද්ධාන්තය. ඒකට මේ සිද්ධාන්තය ඕනෑම කුඩා දරුවෙක් ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් තම අවස්ථාවක ඒ තැනට සෝවා. ඔන්නකොට එතන ඉඳලා අපි යමු දැන් ඔන්නකොට මේ සාමාන්‍ය අවබෝධයක් මේක නිකුත් ලැබෙන්නේ නැති ඒ පටිච්චසමුප්පාදයේ ද්වාදසාංගය කියන්නේ නිදර්ශනයයි. ඒවා යට තියෙන්නේ අපත්‍ය සම්බන්ධතාවයි. අවිජ්ජාපත්‍ය සංකාර සංකාරපත්‍ය ඒක කියලා එතනින් ඉවර වෙන්නේ නැහැ. ඒ සමුදේ පැත්ත. නමුත් වන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා තම අවස්ථාවක අවිද්‍යාව නිරුද්ධ වුණොත් අවිද්‍යාව නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ප්‍රඥාව පහළ වීම. අවිද්‍යාව නිරුද්ධ වෙනවා කියන්නේ ප්‍රඥාව පහළ වීම. පොත ප්‍රඥාහලෝකේ පහළ වෙනත් එක්කම ඒ ක්ෂණිකවම අර කියාපු සංස්කාරات ඉවරයි විඥානات ඉවරයි නාම රූපات ඉවරයි සලආයතන කියලා ඔක්කොම ඉවරයි. දැන් මේක කිව්වට මේවා තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. තේරුම් ගන්න අමාරු දේවල් තේරුම් ගන්න උපකාර වෙන බුදුරජාණන් වහන්සේ අවසර දීලා තියෙන උපමා දක්වන. අපි දැන් උපමා ලෝකෙට යමු. දැන් මේක කලින් යමක් කියන්න ඕනේ. අර විඥානයේ නාම රූප කියන දෙකේ ඇති පහ පුදුම සාධාරණතාවක් තියෙනවා. ඒක බොහෝ තැන්වල දක්වලා තියෙනවා. ඒක අතීතයේ උගතුන් පිළි අරගෙන තියෙන අපේ දාර්ශනික කට්ටිය අන්‍යමඤ්ඤ පච්චේ ධර්මතාවක් තියෙනවා. අන්‍යෝන්‍ය ප්‍රත්‍ය. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන විපස්සී බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා විඥානයත් නාම රූපයත් අතර ඒ කියන්නේ විඥානය නිසා නාම රූපේ නාම රූපේ නිසා විඥානය. උතන තමයි බොහෝ දෙනා දෙන්න කියලා කියන්නේ. විඥානය නිසා නාම රූපේ නාම රූපේ නිසා විඥානය. අද කෙලවර ඉඳලා සොයාගෙන ගියොත් ජරා මරණ කුමක් නිසාද? ධාතිය නිසා ධාතිය, භවය නිසා ඔහොමම හිතාගෙන ගිහලා අන්තිමට නාම රූපයට ආවම නාම රූපයෙන් එහා බලනකොට විඥානය. විඥානයට එහාට යන්නේ නැහැ. විඥානයේ මෙහා පැත්ත නාම රූප. ওই දෙක අතර තියෙනවා අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. ඔන්න ඔතනයි ගැටලුම තැන. ඉතින් මේක තේරුම් ගන්න අපි නොයෙකුත් විදිහේ උපමාවේ අපේ දක්වලා තියෙනවා. ඒ දියසුලිය ආදී උපමා. දියසුලියක් හැදෙන හැටි. ඒ අර දියවලක් මහ ජල කඳ එරෙහිව යන්න උත්සාහ කරලා ගිහිල්ලා ඒ ජලකඳේ හැදිලා කරකැවිලා ආවහම අර නිකන් අර ගිහිල්ලා මේ ආපහු වෙන එක අමතක වෙනවා අරකට තියෙන සම්බන්ධය. ඉතින් කළු දෙකක් වගේ නමුත් යම් වෙලාවක චක්‍රයක් වගේ හැදුනට පස්සේ මේක ඒකකයක් වෙනවා. ඒ වගේ මේ විඥානය තුල තිබෙනවා. විඥානය කියලා කියන්නේ මායාවක් බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ මායාවේ තියෙන ස්වභාවය කොයිතරම්ද කියතොත් මේ මායාවේ යමක් පිළිබිඹු වෙනවා. දැන් අපි දන්නවා අපේ විඥාන සවිඥානික සත්‍යය තුළ ශක්තියක් තියෙනවා ආපහු හැල්ලා බලන්න. දස් කුලන් වලට ගල් වලට නෑනේ විඥානයේදී හැම සත්‍යයකටම ප්‍රත්‍යවශ්‍යා කිරීමේ ආපසු හැරී බැලීමේ හැකියාවක්. මේ ආපසු හැරී බැලීම හරියට කරන්නත් පුළුවන් වැරදියට කරන්නත් පුළුවන්. ওই දෙක පෙන්වන්න කරන අපි යොදාපු උපමාව තමයි ඒක බොහොම ඕනෑම කෙනෙකුට උපමාව. ඒ දණ්ඩක් උඩින් යන අපි බොහෝ අවස්ථාවල මේක කියන්නත් ඇති. ඒ දණ්ඩක් උඩින් යන බල්ලේ හරියට බලනවා වතුරට. බැලු හැටිය ඔන්න බල්ලෙක් ඉන්නවා. ඉතින් ඒ එක්ක අල්ම නිසා වල් ගෙවනවා, එහෙම නැත්නම් ගොරවනවා, එහෙම නැත්නම් කුතුහලයෙන් බලනවා. බලන වාරයක් පාසා බල්ලා ඉන්නවා. ඉතින් බල්ලා බල ඉන්නවා. නමුත් බල්ලා තේරුම් ගන්නේ නැහැ. බල්ලා හිතන්නේ පෙනෙන නිසා බලනවා කියලා. නමුත් ඇත්ත කාරණේ බලන නිසායි පෙනෙන්නේ. බලන වාරයක් පාසා බල්ලෙක් පෙනෙනවා. අන්න ඒ විදිහේ මහා මායාත්මක ස්වභාවයක් විඥානයේ පිළිබිනවා. මොකද විඥානයේ පිළිබිඹු වෙනවා. පිළිබිඹු වෙන්නේ මොකක්ද? නාම රූපය. ඔන්න දැන් ඊළඟට ඒකත් කියලා විවරණය කරලා ඉතින් උපමා දෙන්නකල් නාම රූපය කියලා කියන්නේ පින්වතුනි ඔය නාම රූපයට උගත්තු කියන ඔය නොනීමක් අත්තරන්තරයක් නෙවෙයි. නාම ධර්ම කියලා කියන්නේ වේදනා,
සංඥා චේතනා පස්ස මනසිකාර කියන අතේ ඇඟිලි පහයි කියලා හිතා ගන්න. වේදනා තුලින් ඉන්නේ කියලා හිතා ගන්න. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ නාම ධර්ම. මොකද මේවට නාම ධර්ම කියලා කියන්නේ? සාමාන්‍ය ලෝකයා යමක් හඳුනගන්නේ සම්මුති වශයෙන් ලෝකයාදීතු නාමයකින්. නමුත් අර පොඩි දරුවෙක් හඳුන ගන්නා වගේ යමක් අන්දේ ගැන හිතලා බලන්න. අන්දයා යමක් හඳුනගන්නේ අතපොට ගාලානේ. ඒන වේදනාව අනුව ඊළඟට සංඥාවක් දෙනවා. සංඥාව තුළින් චේතනාවක් මතුවෙනවා. චේතනාව තුළින් යම් තැනකට යොමු කරනවා. අන්න ස්පර්ශය ඊළඟට මෙනෙහි කිරීම අගට තියෙනවා. මේ වේදනාව නාම ධර්ම අතර මුලට ගන්න හේතුවක් බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. ඒ වෙනුවට අපි අර කිව්ව සමහර අවස්ථාවල ඔය පැරණි විදියට ධර්ම තෝරනායි කරන්නේ පස්සේ ඉස්සරහට දානවා කියලා. මොකද පස්සේ මුලට නොදෙන්නේ. මේක සාරියුත් සාන්නාහසට වැරදිලාද බුදුරජාණන් වහන්සේට වැරදිලාද නැහැ පින්නතුනේ. විඥානේ ඔන්න විඥානය ගැන යමක් කියන්න මේ අවස්ථාවේ. විඥානය ඒකත් සාරියුත් සාන්නාහසේ එක් අවස්ථාවක පොත් බලන පින්නතුන්ට බලා ගන්න පුළුවන් මහා වේදාල සූත්‍රයේ ඒ මහා කොටිස් ස්වාමීනාගේ සාරියුත් හාමුදුරන්ගෙන් නොදන්නවා වගේ අහනවා අපි සඳහා විඥානං කියලා කියන මොකද්ද මේ විඥාන කියලා කියන්නේ? එතකොට සාරිපුත්ත සාන්නාථ කියන විඥානාති කෝවාවස. වෙන කර දැනගන්නවා වෙන කර දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියලා කියන්නේ. ඊළඟට සාරිපුත්ත සාන්නාථම පෙන්වන්න කරනවා විඥානය මගින් කරන මූලිකම වෙන්වීම. ඔන්නකට හදන්න. මොකද්ද මූලිකම වෙන්වීම? සුඛාන්ති විඥානාති, දුක්ඛාන්ති විඥානාති, අදුක්ඛමස්කාන්ති විඥානාති. එතකොට මේ විඥානයේ පළවෙනි කෘත්‍යය වේදනාව. එතෙන් තමයි අවදි වෙන්නේ. ගස් කොළන් වලට නෑනේ වේදනාව. ඒකල බලන්න. තවර ගහට ගිරියාවට ඒක අඬන්නේ නෑ. ඒ වගේ විඥානයේ මූලිකම කෘත්‍යය තමයි වේදනාව. වේදනාව තුලින් ආත්මය අවදි වෙන්නේ. ඒකත් බොහෝ අවස්ථාවල පෙන්වනවා කියලා. දහම්දුරන්ගේ බුදුරජාණන් වහන්සේ යම් තැනක වේදනාව කිසිම ආකාරයකින් නැත්නම් එතන ආත්මය කියන හැඟීමක් තියෙනවද නැද්ද? ඔන්න එතකොට ඔන්න ඕකයි හේතුව. අර පස්සේ ඉස්සරහට දානවා වෙනුවට වේදනාව ඉස්සරහට දාලා තියෙන්නේ මොකද? විඥානයේ මූලිකම කෘත්‍යය සැප දුක් නොදුක් නොසුව කියන ඒ තුන් tattwein කරගෙන ගැනීමයි. එන්නේ ඉඳගෙන ඉන්න අවස්ථාවේ අනිත් පැත්තට හැරෙන්නේ මොකද අර වේදනාව නිසා අන්නේ හැම එකක්ම ඔය වේදනාව තමයි. ඒක තමයි ඒ වේදනාවම සංඥාවක් දෙනවා. දැන් හිතේ ඇති මෙතන ටිකක් අමාරු හරිනේ. ඊළඟ ඉතින් සංඥාව දෙනවා. ඊළඟට ඉතින් චේතනාවක් දෙනවා. බණ ඇහුවට කමන්නේ ටිකක් හැරෙන්න ඕ. චේතනා ඊළඟට හිත යන්නේ කොතෙන්ද කියන එක මම කිව්වොත් වර්ධන තේරුම් ගන්න පස්සේ. ඊළඟට ඒකට මානසිකාරය දිලා යන්න ඒකට ඔන්න නාම ධර්ම තේරුම් ගත්තා නේද? ඔන්න ඊළඟට රූපය කියන්නේ මොකද්ද? එතනක් පටලවාගෙන. රූපය කියලා කියන්නේ පින්තුනේ සතර මහා භූතයන් ආශ්‍රයෙන් උපාදාන කියන වචනේ වෙන පැත්තකට හරවගෙන. සත්තාරික මහා භූත සතර මහා භූත ධර්මයන් අඳුනගන්න බැරි භූතය හතර දෙනෙක් වගේ. අඳුනගන්නේ නාම ධර්ම තුලින්. ඒක තමයි ඒ රූප මහා භූත ධර්මයන් ආශ්‍රයෙන් ඇති කරගන්න රූප සංඥාව කියලා හිතාගන්න. මේ කියන අර විද්‍යාඥයෝ හිතාගෙන යන භෞතික දෙයක් නෙවෙයි මෙතන කියන්නේ. ඒ ටික තේරුම් ගන්න අපි බොහෝ අවස්ථාවල වචන යෙදුවා. නාම රූපේ නාමයේ නාම ස්වરૂපය. නාම රූපේ රූපය නාම මාත්‍ර රූපය. ඔය කිතර කාවද්ද ගන්න. නාම රූපේ නාමයේ නාම ස්වરૂපය කියලා කිව්වේ. ඔය අපි ලෝකයා දෙන ඔරලෝසුවේ කුටුවේ කියන ඒ විදිය නම් නෙවෙයි. නාමක ස්වરૂපය මුල් ස්වરૂපය විතරයි. මුල් ප්‍රාථමික ස්වરૂපය මොකද්ද? අර අන්තය අඳුන ගන්න වගේ වේදනාව නිසා සංඥාව ඔය ආදිය. ඒක දැන් කිව්වනේ. ඊළඟට නාම රූපේ රූපය අපි කිව්වා නාම මාත්‍ර රූපයක් කිව්වේ. ඒකත් අර විදියට වෙන් කළා හිතාගෙන තියෙන ලෝකේ තියෙන දෙයක් හැටියට නෙවෙයි. මේ නාම ධර්ම ආශ්‍රයෙන් දැන් දන්නවනේ පඨවි ඒ තද ගතිය බුරුල් ගතිය අනුව පඨවි අඳුනගන්නේ. ඊළඟට උණුසුම් ගතිය සිසිල් ගතිය ඔය ආදී වශයෙන් මේ මහා භූත ධර්මයන් අඳුනගන්නේ නාම වලින්. ඒක නිසා ඒක අෂ්ට වශයෙන් රූප සංඥාවක් පමණයි. ඒක නිසා ඒකයි අපි කියන්නේ නාම මාත්‍ර රූපයක්. ඉතින් මේ නාම රූප කියන වචනේ හරියට තේරුම් ගත්තා නම් ඒක තේරුම් ගන්න ඕනේ අන්න අර විඥානයේ වැටෙන පිළිනුබුවක් පමණයි. දැන් හිතලා බලන්න මේ අපිට ඇහැට වැටෙන දේ. දැන් කැමරාව පටන් ගත්තෙත් මේ ඇහි බබාගේ ඉන්නේ. ඇහි වැටෙනෝනේ ඡායාව. එතකොට ඇහි බබාගේ වැටෙන ඡායාවම තමයි අපි මේ මොලේ එක මේ කරලා මේ අන්න අරක අපිට ලස්සනට පේනවා කියන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සංඥා මිනිගුවක් කිව්වේ. අපෙන් ලක්ෂණයට පේන්නේ ඒක එතන තියෙන නිසා නෙවෙයිනේ. ඒක මේ ඇහැ ප්‍රත්‍ය කරගෙන මේ ඇහි යම් කිසි ස්වභාවයෙන් නිසා කළු පහ ගන්න පොඩ පාට ගන්න අඩිලාලා තියෙනවා නම් ඒ විදිහට තියෙනවා. අන්න ඒ විදිහට ඒකට මේවා හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව අර නාම රූපයක් විඥානයක් යන ඒක අපි බොහෝ විට ඒ වචනයක් කියනවා විශේෂ වචනයක්. අපේ වචනයක් නෙවෙයි අතීතයේ ධර්මයේ සඳහන් වෙන දේතාව කියලා. දෙකක් අතරේ පැවැත්ම තියෙනවා.
ඒ දෙකක් අතරේ පැවැත්ම තමයි වටේ නම් හඳුනලා තියෙන්නේ. ඒ හැටි අපි යථා කාලේ අපි වෙන විදිහට විස්තර කරනවා. දැන් වෙළඳ වටේ වගේ වෙළඳ වටයක් ඒ ගැන හිතනකොට මේ තුනෙන් දන්නවනේ. සතයුමයි ඉල්ලුමයි අතරේ තමයි මිල ගන්න තියෙන්නේ. ඒ වගේ මුළු මහත් ලෝකෙම තියෙන්නේ ඔන්න ඔය විඥානයක් නාම රූපයක් අතර තියෙන වටය. මුළු මහත් හැම ලෝකයක් ගැන හිතලා බලන්න. මම කෙටියෙන් හිතන ඉඳලා යන්නේ මොකද මේවා අපි වෙන තැන් වල කියලා කියනවා. හිතන්න සිනමා ලෝකය ගැන. එහෙම නැත්නම් ඔය දැන් කියන අනිත් ඔය ලෝක හදාගෙන තියෙන ක්‍රීඩා ලෝකයේ තියෙන ක්‍රිකට් ලෝකයේ ඉස්සෙල්ලම ක්‍රිකට් ලෝකය ගැන. ඒකෝට ක්‍රිකට් ලෝකයේ මොකක්ද වෙන්නේ? අර අහිංසක ඒ පිටයි බෝලයි ආදී දේවල් වලට කන ගැන්වෙන්නේ පී දෙකක් දෙකිනහම මේ ඒකෝට මුළු අර නීති රීති තුලින් ඒක තමයි නාම ධර්ම. ඒවා වෙලාට ජය පරාජය පිළිබඳ හැඟීම්. ඒක නිසා අන්න ක්‍රිකට් ලෝකයේ තියෙන්නේ අර මුලාව තුලයි අපි දෙපිලක් වෙමු කියලා. එතන ඉඳලා ක්‍රිකට් ක්‍රීඩාව. ඒකෝට ක්‍රිකට් ලෝකයේ එහෙමයි. ඊළඟට සිනමා ලෝකයේ ගැන හිතන්න. සිනමා ලෝකයේ ඒ අස්තිර වූ තිරය වැටෙන දෙයයි ප්‍රේක්ෂකයා අතර තමයි ඒ ලෝකය යන්නේ. ඒකට අන්ධකාර අවිද්‍යා අන්ධකාරී උපකාර වෙනවා. දැන් අතෙන්දි ක්‍රිකට් ක්‍රීඩාවේදී අමතක කරගන්නවා තමන්ගේ සහෝදරකම් යාළුකම් ඔක්කොම අමතක කරලා ඔන්න දෙපිලක් වුණා. එතෙන්දී අර යාළුකම් නෑ. ඒ මුලාව තමයි අවිද්‍යාව එතන. ඒ අවිද්‍යාව තුලින් කරන සංස්කාර තමයි ඒක කාය සංස්කාර වෙන්න පුළුවන්. දැන් හිතා ගන්න ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කාය සංස්කාර, වාචී සංස්කාර, මනෝ සංස්කාර ඒවා තුලින් මේක ක්‍රිකට් ක්‍රීඩාවක් කියන්නේ මේ මිනිස්සු මුලා වෙලා දිනා නසා ගන්න. ඔය ක්‍රිකට් ලෝකයක් හදාගෙන අන්තිම මහා මුලාවක් මේක බලනකොට කල්පනා කරලා බලනකොට තමන්ම හදාගත්තු මේ එකක් තුල මේ පිළිති කියලා. ඒවා අන්න ඒ වගේම තමයි සිනමා ලෝකයක්. ඒකෝට තමන් අඳුන්න කට්ටිය වෙන්න පුළුවන් රඟපාන්නේ. නමුත් අර අන්ධකාරය ඇවිල්ලා මම බොහෝ දෙනාගෙන් අහන ප්‍රශ්නයක්. චිත්‍රපටිය රසෙන් දින වෙලාවට ඩිංගකටවත් මේ හිතනවාද මේ මම මේ රස විඳින්නේ මේ අන්ධකාරයට තින් සිද්ධ වෙන්න කියලා නේ. ඒ වෙලාවට අන්ධකාරය මතකයි. මොකද අන්ධකාර පසුබිමේ තමයි චිත්‍රපටියක් ක්‍රියාත්මක වෙන්නේ. අර අවිද්‍යාව අන්ධකාරය තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔය චලනචිත්‍ර උපමා බොහෝ දෙනා මගේ උපමාවක් නේ බුදුරජාණන් වහන්සේ කියපු උපමා මම ඒක වඩා සවිස්තරව දෙන්නම් කියලා තියෙනවා. ඒකකොට මේ චලනචිත්‍ර ලෝකයේ එහෙම ඒ සිනමා ලෝකයේ ඒ අවිද්‍යාව අන්ධකාර තුලේ සංස්කරණයක් කරනවා ඒ ප්‍රේක්ෂකයා තුල. ඒක තුල තමයි ඔක්කොම මේ සැප දුක් ආදී විඳින තියෙන්නේ. එතකොට ඔන්න ඒ කිව්වේ දැන් මේ විදිහට ඕනතරම් ලෝක හදාගන්න පුළුවන් මේ පින්නතුන්ට. හොඳයි. ඉතින් අපි ශ්‍රවණය කළා උන්වහන්සේගේ දීර්ඝ පැහැදිලි කිරීමක් මේ සම්බන්ධව. එතනදී විශේෂයෙන් දක්වන්න තියෙන්නේ අපිට මේ නාම රූප විඥාන පිළිබඳව ගැඹුරු අවබෝධයක් ගන්න සිද්ධ වෙනවා. එතනදී මොකද්ද නාම රූපයි විඥානයි කියන්නේ? මෙතන විශේෂයෙන් පැහැදිලි කළා හොඳට හිතලා බලන්න අර මේ සිනමා ලෝකය. එතනදී ඒ කියන්නේ ඒ අන්ධකාරයේ හින්දා තියෙන සිනමා පටයේ ඇත්තක් වෙලා අපි ඒක බාර ගන්නවා. අන්න මේ වගේමයි මෙන්න මේ විඥානයේ හින්දා නාම රූපය ඇත්තක් ඒ බාර ගන්නවා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම තියෙන බාහිර දෙක පිළිබිඹුවක්, බාහිර පිළිබිඹුවක් නම් කර ගැනීමක්. හැබැයි විඥානීය කෘත්‍යයක් විදියට මෙතන මම අතන දේ කියලා දෙපැත්ත පනව ගන්නවා. නැවත හිතලා බලන්න ඔබට මම බොද වේවි. ආයෙ කියන්න නාම රූපය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ බාහිර දේ නෙමෙයි. මොකද බලන්න දැන් කොච්චර බාහිර දෙයක් තිබ්බද මගේ ශබ්ද තිබ්බට ඔබට දැනුන්නේ නැත්නම් ඔබ කියන්නේ ඔබට මේක වේදනාවක් දැනුන්නේ නැත්නම් මේක හඳුනාගත්තේ නැත්නම් මේක තේරුම් ගත්තේ නැත්නම් මේක කනට වැදුනේ නැත්නම් මේකට අවධානය යොමු වෙන්නේ නැත්නම් කවදාවත් ශබ්ද කියලා දෙයක් පැනවෙන්නේ නැහැ. එතකොට රූපේ පැනවෙන නාමයක් නම් කර ගැනීම තියෙන්නට ඕනේ. නාමය පැනවෙන නම් ඊළඟට කොච්චර මේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරය ඇති වෙන්නේ නැහැ මගේ ශබ්ද තිබ්බේ නැත්නම්. එතකොට මේ සද්දයයි නාමය කියන දෙකම තියෙන්න ඕන. මේ නාම රූපයක් කියලා එකක් හිටින්න. ඒ කියන්නේ බාහිර පිළිබිඹුවක් නම් කරගන්න මේ දෙකම තියෙන්නට ඕනේ. එතකොට මේ දෙකම තිබිලත් බෑ. මේ දෙකම මේ කියන්නේ මේ බාහිර පිළිබිඹුවක් නම් කර ගැනීමක් කියන්නේම මොකද්ද? දැනීමක්. දැනුණා කියන එක. ඒ කියන්නේ දැනෙන්නේ මොනවාද? මොකක් හරි බාහිර පිළිබිඹුවක් නම් කර ගැනීමක් තමයි දැනෙන්නේ. එතකොට නම් බාහිර පිළිබිඹුවක් නම් කර ගැනීමක් කියන්නේ මොකද? දැනීමක්. ඉතින් එතකොට අත වශයෙන් තියෙන ඒ කියන්නේ බාහිර පිළිබිඹුවක ඒ කියන්නේ නම් කර ගැනීම අපි ඇත්ත වශයෙන් තියෙන දෙපැත්තක් බෙදා ගන්නවා. ඒ කියන්නේ ඇත්ත කතාව බාහිර පිළිබිඹුවක් නම් කරගත්තා. ඒ කියන්නේ ඒකම ඇතුලින් නම් කළේ. එළිය තියෙන හින්දා නෙමෙයි. එතකොට ඒ කියන්නේ ඒ උනාට අවිද්‍යාව හින්දා මේ
විඥාණය මොකද කරන්නේ විශේෂයෙන් දැනගන්න ඕනේ මෙතන සද්ද අතන සද්ද මෙතන මම මෙතන කන කියලා. මමයි ලෝකයයි කියලා දෙපැත්ත බෙදෙනවා. මේ දෙපැත්ත බෙදෙන්නේ අවිද්‍යා අන්ධකාරේ. මේ අවිද්‍යා අන්ධකාරයෙන් හින්දා තමයි මේ ඔක්කොම ප්‍රශ්න දුක්ඛම් කඩලු මමයි ලෝකයයි මම මෙහෙම කරන්න ඕනේ මම සමාජයට මෙහෙම කරන්න ඕනේ මම මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ සමාජෙ මෙහෙම ඉන්න ඕනේ. ඔය යනාදී වශයෙන් තියෙන ඔක්කොම චිත්ත පීඩාව නැති වෙන්නේ අන්න ඔය දෙපැත්ත බෙදා ගැනීම හින්දා. ඉතින් මෙන්න මේ අවිද්‍යාවෙන් වෙන් වෙලා එනේ මේ ප්‍රඥා ආලෝකය උදා කරගෙන මේ ජීවිතේම ඉහළ මාර්ගඵල වලින් උතුම් නිවන අවබෝධ කරගන්න ඔබ සියලු දෙනාටම මේ ධර්ම ශ්‍රවණයේ ආනිසංසයත් ඒකාන්තයෙන්ම හේතු වාසනාව වේවා කියලා මම ආශිංසනය කරනවා. හැම දිනාටම තෙරුවන් සරණින් සියලු යහපත සැනසෙල්ලම වේවා.